නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ප ဋ ාණ දේශකස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ප ဋ ාණ දේශකස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ප ဋ ාණ දේශකස්සේ විචිත්ත මති ගම්බීර මනන්ත ණය මණ්ඩිතං ප ဋ ාණං සම්ම සන්තස්සේ විමලාමිත බුද්ධියා යස්ස දේහා නික්ඛමින්සු සුභා චම්බන්න රන්සියෝ නීල පීතා රත්ත සේතා මංජිත්ථා ච පබස්සරා තන් ලෝකනාථං සුගතං ධම්මං ච ජිනසේවිතං සංඝං නිරංගනං සෙට්ඨං නමාමි සිරසාදරං. ගෞරවනීය ස්වාමින් වහන්සේලා වරප්‍රමුඛ සද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත පින්තුනි, අපි පසුගිය දිනයේදී කතා කරන්නට යෙදුනේ ආරම්මන ප්‍රත්‍ය පිළිබඳව. අද අපිට කතා කරන්නට තියෙන්නේ අධිපති ප්‍රත්‍ය පිළිබඳව. අධිපති ප්‍රත්‍ය කතා කරන්නට කලින් ආරම්මන ප්‍රත්‍යේ අපට කොටසක් මග හැරුණා කාල වේලාව අනුව. ඒ කොටස තමයි අන්තිම වාක්‍යය තියෙනවා යං යං ධම්මං ආරබ්බ යේ යේ ධම්මා uppajjanti චිත්ත චේතසිකා ධම්මා තේතේ ධම්මා තේසං තේසං ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ. ඒ පාඨයේ සරල අදහස තමයි යං යං ධම්මං ආරබ්බ කියලා කියන්නේ අරමුණු ගොඩක් තිබුණට ඒ අරමුණු අතරින් සිත අරමුණු කරන්නේ එක් අවස්ථාවකදී එක අරමුණක්. එතකොට යං යං ධම්මං කියලා කියන්නේ අරමුණු ධර්ම සමූහය අතරින් යම් යම් අරමුණක් අරමුණු කොට. යං යං ධම්මං ආරබ්බ කියන්නේ යම් යම් අරමුණක් අරමුණු කොට යේ යේ ධම්මා uppajjanti. යේ යේ ධම්මා uppajjanti කියලා කියන්නේ යේ යේ ධම්මා කියලා කියන්නේ යම් යම් ධර්ම කොටසක්, යම් යම් ප්‍රත්‍යෝත්පන්න ධර්ම කොටසක්. uppajjanti කියන්නේ උපදිති කියන එකයි. uppajjanti කියන්නේ පහළ වෙනවා කියන එකයි. පෙර නොතිබීම ප්‍රත්‍යෙහිඳ ඒ අවස්ථාවේ පහළ වෙති කියන එකයි uppajjanti කියන්නේ. එතකොට යම් යම් ධම්මං ආරබ්බ කියන්නේ යම් යම් අරමුණු ධර්මයක් අරමුණු කොට යම් යම් ප්‍රත්‍යෝත්පන්න ධර්ම කොටසක් උපදිද්ද චිත්ත චේතසිකා ධම්මා. චිත්ත චේතසිකා ධම්මා කියන වචනයෙන් හඟවන්න ඕන අදහස තමයි ආරම්මන ප්‍රත්‍ය නිසා උපදින ධර්ම චිත්ත චෛතසික ධර්ම. ආරම්මන ප්‍රත්‍ය නිසා උපදින ධර්ම චිත්ත චෛතසික ධර්ම. අපේ సంతානයේ තුල හටගන්න සියලුම චිත්ත චෛතසික ධර්ම හටගන්නේ අරමුණක් අරමුණු කරගෙන, අරමුණක එල්බගෙන. අරමුණක් අරමුණු කරන්නේ නැතුව, අරමුණක එල්බ ගන්නේ නැතුව උපදින කිසිම සිතක් කිසිම චෛතසිකයක් නැහැ. එතකොට චිත්ත චේතසිකා ධම්මා කියන්නේ චිත්ත චෛතසික ධර්මයන්. ඒ කියන්නේ ආරම්මන ප්‍රත්‍ය නිසා හටගන්න පරමාර්ථ ධර්ම තමයි. එතකොට ඒකත් මේ සත්ත්ව පුද්ගල භාවය කඩන්න උපකාරී වෙන වචනයක්. දැන් අපි කියන්නේ මම කල්පනා කරනවා, මම දකිනවා, මම හිතනවා, මට හොඳට ගැඹුරින් හිතන්න පුළුවන්. ආදී මේ හැම එකක්ම මමත්වයේ කරගන්නවා. නමුත් මෙතෙන්දි කියන්නේ ආරම්මන ධර්මයන් දැනගන්නේ අරමුණු කරන්නේ සත්‍යයේ පුද්ගලයෙක් නෙවෙයි චිත්ත චේතසිකා ධම්මා. චිත්ත චෛතසික ධර්ම තමයි ඕනම අරමුණක් අරමුණු කරන්නේ, ඕනම අරමුණක් වටහාගන්නේ. යටත් පිරිසෙන් චතුරාර්ය සත්‍ය ධර්මය නිවන කියන මේ ගැඹුරු ධර්මයන් පවා අවබෝධ කරගන්නේ සත්වයේ පුද්ගලයෙක් නෙවෙයි චිත්තුප්පාදයකින්.
චිත්ත චෛතසික ධර්ම පින්ඩයකින් තමයි අවබෝධ කරගන්නේ. ඒක තමයි කිව්වේ චිත්ත චේතසිකා ධම්මා කියලා. ආරම්මන ප්‍රත්‍ය නිසා හටගන්නේ චිත්ත චෛතසික ධර්ම. ආරම්මන ප්‍රත්‍ය නිසා කිසිම රූපයක් හටගන්නේ නැහැ. ආරම්මන ධර්මයන් උපකාර කරන්නේ චිත්ත චෛතසිකයන්ගේ ඉපදීමට සහ පැවැත්මට පමණයි. තේතේ ධම්මා. තේතේ ධම්මා කියන්නේ යම් සිතකින් යමක් අරමුණු කරනව නම් ඒ අරමුණු කරන ධර්මය තේසන් තේසන් ධම්මානං. තේසන් තේසන් ධම්මානං කියන්නේ ආරම්මනික චිත්ත චෛතසික ධර්මයන්ට. ආරම්මනික කියලා කියන්නේ අරමුණු කරන චිත්ත චෛතසික වලට කියනවා ආරම්මනික ධර්ම කියලා. එතකොට තේතේ ධම්මා කියන්නේ ඒ අරමුණ ඒ අවස්ථාවෙහි තේසන් තේසන් ධම්මානං කියන්නේ ඒ අරමුණු කරන චිත්ත චෛතසික ධර්මයන්ට ආරම්මන පච්චේන පච්චයෝ ආරම්මන ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක වේ කියන එක තමයි ඒ වාක්‍යයේ අදහස. එතකොට දැන් මුල ඉඳලා රූපායතනං කියන වචනයෙන් පටන් අරගෙන වාක්‍ය 7ක් තියෙනවා. රූපායතනං චක්කු විඥාන ධාතුය තං සම්පයුත්තකානං ච ධම්මානං ආරම්මන පච්චේන පච්චයෝ කියන එක පේලියක්. ඒ විදිහට යම් ධම්මං කියන වාක්‍ය ළඟට එනකම් වාක්‍ය 7ක් තියෙනවා. මෙන්න මේ වාක්‍ය 7න් ආරම්මන ප්‍රත්‍යයට අදාළ සියලුම ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්න ධර්ම දේශනා කළා අවසానයි. එහෙම අවසాన වෙලා තියෙද්දිත් මේ යම් ධම්මං ආරබ්බ යේ ධම්මා uppajjanti චිත්ත චේතසිකා ධම්මා තේතේ ධම්මා තේසන් තේසන් ධම්මානං ආරම්මන පච්චේන පච්චෝ කියන වාක්‍ය දේශනා කරන්න හේතුව තමයි අර කියන ලද ආරම්මන ධර්මයන් චිත්ත චෛතසික ධර්මයන්ට සියල්ල එකවර අරමුණු වෙනව නෙවෙයි යම් අවස්ථාවකදී යමක් අරමුණු කරලා නම් සිත උපදින්නේ සිත පවතින්නේ සිතට අරමුණු වන ධර්මය ඒ අවස්ථාවේ ඒ අරමුණු කරන ධර්මය තමයි චිත්ත චෛතසික වලට අරමුණු වෙන්නේ ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ කියන එක දැක්වීමට තමයි ඒ අවසාන දේශනා පාඨය දේශනා කරන්නට යෙදුනේ. ඊළඟට ගාථාවේ අදහස තමයි ආරම්මන ඥානජාත චබ්බන්න රංසි බාසුරං සම්බුද්ධං සබ්බදස්සාවින් වන්දාමි පූජයාමහං. ආරම්මන ඥානජාත කියලා කියන්නේ ආරම්මන ප්‍රත්‍ය ඥානයෙන් හටගත්තා වූ චබ්බන්න රංසි කියලා කියන්නේ නීල පීත ලෝහිත ඕදාත මංජිට්ඨ ප්‍රබස්සර කියලා කියන සවනක් ගන බුද්ධ රශ්මි මාලාවන්ගෙන් බාසුරං කියන්නේ බබලමින් වැඩ සිටින්නා වූ සම්බුද්ධං සබ්බ දස්සාවින් සම්බුද්ධං සියල්ල දැන ගැනීමට සමත් සර්වඥතා ඥානයෙන් සමන්නාගත වූ ඒ බුදුරජාණන් වහන්සේට වන්දා අහං මම වන්දාමි වඳිමි පූජයාමි පූජා කරමි කියන එකයි ගාථාවේ අදහස. අද අපිට කතා කරන්න තියෙන ඊළඟට අධිපති ප්‍රත්‍ය පිළිබඳව. මේ අධිපති ප්‍රත්‍ය කොටස් දෙකක් තියෙනවා. සහජාත අධිපති ප්‍රත්‍ය සහ ආරම්මන අධිපති ප්‍රත්‍ය කියලා. අධිපති ප්‍රත්‍ය අධිපති ප්‍රත්‍ය අධිපති ප්‍රත්‍ය කොටස් දෙකකට බෙදෙනවා. පළවෙනි එක තමයි සහජාත අධිපති ප්‍රත්‍ය, දෙවෙනි එක තමයි ආරම්මන අධිපති ප්‍රත්‍ය. සහජාතාදිපති ප්‍රත්‍ය ආරම්මනාදිපත්‍ය ආරම්මනාදිපති ප්‍රත්‍ය. මේ විදිහට අධිපති ප්‍රත්‍ය කියන එක මුළු ප ဋ ානෙම කොටස් දෙකයි. සහජාත අධිපති ප්‍රත්‍ය ආරම්මන අධිපති ප්‍රත්‍ය කියලා අධිපති ප්‍රත්‍ය කොටස් දෙකකට බෙදෙනවා. ඒකෙදි දැන් ප ဋ ානේදී පඤ්හා වාර ගත්තයින් පස්සේ ඒවයිදි තියෙන්නේ මුලින්ම තියෙන්නේ ආරම්මන අධිපති ප්‍රත්‍යය.
ඊට පස්සේ තමයි සහජාත අධිපති ප්‍රත්‍ය තියෙන්නේ. දැන් උදාහරණයක් විදියට කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස අධිපති පච්චේන පච්චයෝ ආරම්මනාධිපති සහජාතාධිපති. එතකොට පඤ්ඤාවාරවල පළවෙනියට තියෙන්නේ ආරම්මනාධිපති ප්‍රත්‍ය, දෙවෙනියට තමයි තියෙන්නේ සහජාතාධිපති ප්‍රත්‍ය. නමුත් ප්‍රත්‍ය නිර්දේශය ගත්තයින් පස්සේ ඡන්දාධිපති ඡන්ද සම්පයුත්තකානං ධම්මානං තං සමුට්ඨානානං ච රූපානං අධිපති පච්චේන පච්චයෝ ආදී වශයෙන් එකට තියෙන්නේ සහජාත අධිපති ප්‍රත්‍ය, දෙකට තියෙන්නේ ආරම්මන අධිපති ප්‍රත්‍ය. එතකොට මේ ලියලා තියෙන්නේ ප්‍රත්‍ය නිර්දේශයට අනුව. එතකොට ප්‍රත්‍ය නිර්දේශයේ මුලින්ම තියෙන්නේ සහජාත අධිපති ප්‍රත්‍යයට අදාළ පාළිය. ඊළඟට අන්තිමට එක වාක්‍යයක් තියෙනවා ආරම්මන අධිපති ප්‍රත්‍යයට අදාළ පාළිය. මේ විදිහට අධිපති ප්‍රත්‍ය, සහජාත අධිපති ප්‍රත්‍ය, ආරම්මන අධිපති ප්‍රත්‍ය කියලා කොටස් දෙකකට බෙදෙනවා. ඒකෙදී පඤ්ඤාවාරවලදී මුලින් තියෙන්නේ ආරම්මන අධිපති ප්‍රත්‍ය, දෙවනුවට තියෙන්නේ සහජාත අධිපති ප්‍රත්‍ය. ප්‍රත්‍ය නිර්දේශයේදී මුලින් තියෙන්නේ සහජාත අධිපති ප්‍රත්‍ය, දෙවනුවට තියෙන්නේ ආරම්මන අධිපති ප්‍රත්‍ය. එතකොට අපි මුලින්ම අධිපති කියන වචනේ අදහස ගත්තොත් අධිපති කියලා කියන්නේ අන්න වූ සත්වයන් ඒ අයට ඕන විදියට ඉන්න දෙන්නේ නැතුව තමන්ට ඕන විදියට ක්‍රියා කරන අයට, එහෙම නැත්නම් තමන්ගේ වසඟේ පවත්වන අයට, රජවරුන්ට, ඒ වගේම එක එක නායකයන්ට ඒ අනිත් අය තමන්ට ඕන විදියට අනුකූල කරවගෙන තමන්ගේ වසඟෙහි පවත්වන ශක්තියට කියනවා අධිපති ශක්තිය කියලා. එතකොට අන්න ඒ වගේ නාම රූප ධර්ම අතරේ තියෙනම සමහර ධර්මයන් අන්‍ය වූ නාම රූප ධර්මයන් තමන්ගේ වසඟයෙහි පැවැත්වීමේ බලවත් වූ ශක්තියක්. අන්‍ය වූ නාම රූප ධර්මයන් තමන්ගේ වසඟයෙහි පැවැත්විය හැකි බලවත් වූ ශක්තියක් තියෙනවා ඇතැම් නාම රූප ධර්මවලට. අන්න ඒ විදියට අන්‍ය වූ නාම රූප ධර්මයන් තමන්ට ඕන විදියට තමන්ගේ වසඟයෙහි පැවැත්විය හැකි ශක්තියට, බලයට කියනවා අධිපති කියලා. අධිපති කියලා. ඊළඟට සහජාත කියලා කියන්නේ එකට හටගත්ත. සහ කියලා කියන්නේ සමග, ජාත කියන්නේ හටගත් කියන එක. එතකොට සහජාත කියන වචනේ අදහස තමයි තමන්ගේ ප්‍රත්‍යෝත්පන්න ධර්මයේ සමග හටගත්ත. තමන්ගේ ප්‍රත්‍යෝත්පන්න ධර්මය සමග හටගත්ත කියන එකයි සහජාත කියන වචනේ තේරුම. එතකොට තමන්ගේ ප්‍රත්‍යෝත්පන්න ධර්මය සමග එකට ඉපදීම් වශයෙන්, ඒ කියන්නේ ප්‍රත්‍යෝත්පන්න ධර්මය සමගමයි හටගන්නේ. ප්‍රත්‍යෝත්පන්න ධර්මය සමගම හටගෙන ඒ අන්‍ය වූ නාම රූප ධර්මයන් තමන්ගේ වසඟෙහි පවත්වන ප්‍රත්‍යයට කියනවා සහජාත අධිපති ප්‍රත්‍ය කියලා. ඒකේ අපි දුරාසිය ගත්තොත් ප්‍රත්‍ය වෙන ධර්ම. ප්‍රත්‍ය වෙන ධර්ම තමයි දු හේතුක, ති හේතුක, ජවන සිත් 52. දු හේතුක, ති හේතුක, ජවන සිත් 52. ජවන් සිත් තියෙනවා ඔක්කොම 55ක්. ජවන කෘත්‍ය කරන සිත් ඔක්කොම තියෙනවා 55ක්. ඒ තමයි අකුසල සිත් 12යි, මහා කුසල සිත් 8යි, මහා ක්‍රියා සිත් 8යි, සෝමනස්ස සහගත හසිතුප්පාද සිතයි, මහග්ගත කුසල් සිත් 9යි, මහග්ගත ක්‍රියා සිත් 9යි, ලෝකෝත්තර සිත් 8යි. මේ විදියට ජවන කෘත්‍ය සිද්ධ කරන සිත් සියල්ලම 55ක් තියෙනවා. අකුසල සිත් 12යි, මහා කුසල සිත් 8යි, මහා ක්‍රියා සිත් 8යි, සෝමනස්ස සහගත හසිතුප්පාදයයි, මහග්ගත කුසල් සිත් 9යි, මහග්ගත ක්‍රියා සිත් 9යි, ලෝකෝත්තර සිත් 8යි කියලා ජවන කෘත්‍ය කරන සිත් ඔක්කොම තියෙනවා 55ක්. ඒ 55 අතුරෙන් මේ
හසිතුප්පාදය අහේතුක සිතක්. හසිතුප්පාදය අහේතුක සිතක්. මේ අකුසල් සිත් දෙක අතරේ මෝහමූලික සිත් දෙක ඒක හේතුක සිත් දෙකක්. එක හේතුවයි තියෙන්නේ. මෝහමූලික සිත් දෙක ඒක හේතුක සිත් දෙකක්. සෝමනස්ස සහගත හසිතුප්පාද සිත හේතුක සිතක්. එතකොට අන්න ඒ සිත් තුන හේතු ධර්මයන්ගේ අඩු බව සහ හේතු ධර්මයන් නැති නිසා දුර්වලයි. එතකොට අධිපති කියලා කියන්නේ ප්‍රබල ධර්ම. ප්‍රබල ධර්ම අපි අහලා තියෙනෝනේ ඡන්දවතෝ කින්නාම කම්මං නසිජ්ජති. බලවත් වූ ඡන්දයක් තියෙන ඕනම දෙයක් කරන්න පුළුවන්. විරියවතෝ කින්නාම කම්මං නසිජ්ජති. බලවත් වූ වීරියක් තියෙන ඕනම දෙයක් කරන්න පුළුවන්. චිත්තවතෝ කින්නාම කම්මං නසිජ්ජති. බලවත් වූ සිතක් තියෙන මම මේ දේ කොහොම හරි කරනවා කියලා බලවත් වූ හිතක් තියෙන ඒ දේ කොහොම හරි කරන්න පුළුවන්. පඤ්ඤවතෝ කින්නාම කම්මං නසිජ්ජති. තීක්ෂණ ප්‍රඥාවක් තියෙනම් ඔහුට ඕනම ඉලක්කයක් සපුර ගන්න පුළුවන්. අධිපති කියන්නේ ප්‍රබල ධර්ම. ඒ ප්‍රබල ධර්ම හින්දා මේ මෝහ මූලික සිත්වල එක හේතුවක් යෙදෙන්නේ. එක හේතුවක් යෙදෙන හින්දා ඒක දුර්වල හිතක්. අහේතුක සිතේ එක හේතුවක්වත් නැහැ. අපි හේතු ප්‍රත්‍ය කතා කරන්නේ හේතු ගැන. ඒ නිසා මේ ජවන සිත් 52කින් මේ අහේතුක ජවන සිත සහ ද්වි හේතු මේ ඒක හේතුක ජවන් සිත් දෙක කියන සිත් තුන අයින් කරාම ඉතිරි ජවන් සිත් ඔක්කොම මෙතන තියෙනවා. එතකොට මෙන්න මේවට තමයි ද්වි හේතුක ති හේතුක ජවන් සිත් 52 කියන්නේ. එතකොට ද්වි හේතුක කියලා කියන්නේ ඒවයි තියෙන්නේ ලෝභ මූලික සිත් 8 ගත්තොත් ලෝභයයි මෝහයයි කියන හින්දා ද්වි හේතුකයි. ද්වේෂ මූලික සිත් දෙක ගත්තොත් දෝෂයයි මෝහයයි කියන හේතු දෙක තියෙන හින්දා ද්වි හේතුකයි. ඥාන විප්පයුත්ත කුසල් සිත් 4යි ඥාන විප්පයුත්ත ක්‍රියා සිත් 4යි කියන අට ගත්තාම අලෝභ දෝෂ දෙක විතරක් තියෙන හින්දා ද්වි හේතුකයි. ඉතිරි සිත් ඔක්කොගෙම අලෝභ අදෝෂ අමෝහ කියන හේතු තුනම තියෙන හින්දා ති හේතුකයි. එතකොට ද්වි හේතුක ති හේතුක ජවන් සිත් 52 කියන්නේ මෙන්න මේවට. එතෙන්දී විශේෂයෙන් දැනගන්නට ඕන මේ සියලු ජවන් සිත් 52 නෙවෙයි. මේ අධිපති ප්‍රත්‍ය වෙන්නේ අධිපති මට්ටමින් හටගත් ඒවට. ඒ කියන්නේ ප්‍රබලව හටගත්ත ධර්ම තමයි මෙතෙන්දි ගන්නෙ. දැන් උදාහරණයක් විදියට අපි මොකක් හරි චූටි විහිළුවක් කරනවා. චූටි විහිළුවක් කරනකොට අපේ సంతානය තුල සමහර වෙලාවට සෝමනස්ස සහගත දිට්ඨිගත විප්‍රයුක්ත අසංකාරික ලෝභ මූල සිතක් ඇති වෙන්න පුළුවන්. එතකොට මේක ද්වි හේතුක ජවන සිතක්. හැබැයි ඒ වෙලාවේ බොහොම දුර්වල මට්ටමින් තමයි හටගත්තේ. එතකොට මේක අධිපති නෙවෙයි. අධිපති වෙන්නේ ප්‍රබල මට්ටමින් හටගත්ත ධර්මවලට. ප්‍රබල මට්ටමින් හටගත්ත ධර්මවලට තමයි අධිපති කියලා කියන්නේ. එතකොට අධිපති මට්ටමට ශක්තිමත් වූ ද්වි හේතුක ති හේතුක ජවන සිත් 52. මේකට තමයි කියන්නේ චිත්තාදිපති කියලා. චිත්තාදිපති. චිත්තාදිපති. චිත්තාදිපති කියලා කියන්නේ මෙන්න මේ ද්වි හේතුක ති හේතුක ජවන සිත් 52ට අධිපති බවට පත් වෙච්ච ජවන සිත් 52ට. ඊළඟට මේ ජවන සිත් 52 යෙදෙන ඡන්දය, වීරිය, පඤ්ඤා මෙන්න මේ ධර්ම හතර තමයි සහජාත අධිපති ප්‍රත්‍ය වෙන ධර්ම. එතෙන්දි ඡන්දාධිපති කියලා කියන්නේ මේ ඡන්ද චෛතසිකයට. විරියාධිපති කියලා කියන්නේ මේ වීරිය චෛතසිකයට. විමර්ශාධිපති කියලා කියන්නේ මේ ප්‍රඥා චෛතසිකයට. එතකොට මේ හතරම අධිපති මට්ටමට ප්‍රබල වෙච්ච ධර්ම තමයි ගන්නෙ. ඒක විශේෂයි. සාමාන්‍යයෙන් අවස්ථාවල හටගන්නේවා අධිපති ප්‍රත්‍ය විදියට ගන්නෙ නැහැ. එතකොට එතෙන්දිත් මේ මහග්ගත කුසල සිත් 9යි ක්‍රියා සිත් 9යි ලෝකෝත්තර සිත් 8යි කියන ඒවා හැම වෙලාවෙම ප්‍රබලව හටගන්නේ. ඒ හින්දා මේ අර්පණා ජවන් 26 කියලා කියනවා මේවට.
අර්පණා ජවන් 26. එතකොට මෙන්න මේ අර්පණා ජවන් 26 හැම වෙලාවෙම අධිපති ප්‍රත්‍ය ලබන ධර්ම. ඒවා අධිපති වලින් තොරව උපදින්නේ නැහැ. මේ කාමාවචර සිත් අධිපති වෙන්නේ සමහර අවස්ථාවලදී පමණයි, නිතරම අධිපති ප්‍රත්‍ය වෙන්නේ නැහැ. එතකොට සහජාත අධිපති ප්‍රත්‍ය වෙන ධර්ම තමයි අධිපති මට්ටමට ප්‍රබල වූ ද්වි හේතුක ති හේතුක ජවන සිත් 52යි. ඒවයි යෙදෙන ඡන්ද චෛතසිකයයි, වීරිය චෛතසිකයයි, ප්‍රඥා චෛතසිකයයි. ඒ වගේම තව කාරණාවක් දැනගන්නට ඕන. ද්වි හේතුක ති හේතුක ජවනේ ස්වේව අධිපති ඒකෝව ලබ්බති. මේ අධිපති 4 දෙනෙක් ඉන්නෝ මෙතන. මේ අධිපති 4 එකම අවස්ථාවේ 4ම අධිපති වෙන්නේ නැහැ. දැන් ඡන්දය, වීරිය, ප්‍රඥාව, සිත කියන මේවා එකට උපදින චිත්තුප්පාදයක මේ ධර්ම 4ම තියෙනවා. තියෙන නමුත් අධිපති විදියට ක්‍රියා කරන්නේ එක අවස්ථාවකදී එක ධර්මයක් පමණයි. මේ චිත්තුප්පාදයක් හටගන්න දැන් උදාහරණයක් වශයෙන් සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික කුසල චිත්තුප්පාදය හටගන්න විට ඒ වෙලාවේ සිත තියෙනවා, ඡන්දය තියෙනවා, වීරිය තියෙනවා, ප්‍රඥාව තියෙනවා. අධිපති ධර්ම 4ම තියෙනවා. නමුත් ඒ එක අවස්ථාවකදී ඡන්දය අධිපති වුණොත් ඉතුරු තුන අධිපති වෙන්නේ නැහැ. වීරිය අධිපති වුණොත් ඉතුරු තුන අධිපති වෙන්නේ නැහැ. හැම වෙලාවෙම ඒක මතක තියාගන්නට ඕනේ. එක අවස්ථාවකදී අධිපති ප්‍රත්‍ය වෙන්නේ එක ධර්මයයි. අනිත් ඒවා අධිපති ප්‍රත්‍ය වෙන්නේ නැහැ. ඒකත් මතක තියාගන්නට ඕනේ. එතකොට මේ තමයි සහජාත අධිපති ප්‍රත්‍ය වෙන ධර්ම ටික. ඊළඟට සහජාත අධිපති ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ සහජාත අධිපති ප්‍රත්‍ය ශක්තියෙන් ඉපදුනා වූ ද්වි හේතුක ති හේතුක ජවන සිත් 52යි. අධිපති ප්‍රත්‍යේ උපකාරය ලැබුවා වූ ද්වි හේතුක ති හේතුක ජවන සිත් 52 අධිපති ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න වෙනවා. ඒ සිත කියන එක ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ මේ චෛතසික තුනෙන් එකක් අධිපති ප්‍රත්‍ය විදියට ඉපදුනොත් විතරයි. දැන් ඡන්දය අධිපති වුණොත් ඒ සමග උපදින සිත සහජාත අධිපති ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න. වීරිය අධිපති වුණත් එහෙමයි, ප්‍රඥාව අධිපති වුණත් එහෙමයි. හැබැයි යම් අවස්ථාවකදී සිත කියන එක අධිපති වුණොත් ඒ වෙලාවේ සිත කියන එක අධිපති ප්‍රත්‍යෝත්පන්න නෙවෙයි. ඒ වෙලාවේ සිත තමයි අධිපති ප්‍රත්‍ය. ඊළඟට විචිකිච්ඡාව වර්ජිත චෛතසික 51. දැන් විචිකිච්ඡාව කියන චෛතසිකය යෙදෙන්නේ මෝහ මූලික සිත් දෙකෙන් උපේක්ඛා සහගත විචිකිච්ඡා සිතේ පමණයි. එතකොට උපේක්ඛා සහගත විචිකිච්ඡා සිත මෙතනින් අයින් කරලා තියෙන්නේ. ඒ හින්දා තමයි විචිකිච්ඡා චෛතසිකය අයින් කරලා තියෙන්නේ. එතකොට විචිකිච්ඡාව වර්ජිත මේ ද්වි හේතුක ති හේතුක ජවන සිත් 52 සමග උපදින චෛතසික 51 සහජාතාධිපති ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න. එතකොට මෙතන දැන් සහජ අපි කලින් දේශනාවේදී පැහැදිලි කෙරුවා ප්‍රත්‍ය කියන්නේ එකක්, ප්‍රත්‍යෝත්පන්න කියන්නේ තව එකක්. මේ දෙක කොටස් දෙකක් වශයෙන් නිතරම තේරුම් ගන්නට ඕන. එතෙන්දි දැන් මෙතන ප්‍රත්‍ය අයින් වෙලා නැහැ. දැන් ද්වි හේතුක ති හේතුක ජවන සිත් 52ක් තියෙනවා. ඒවා යෙදෙන චෛතසික 51යි විචිකිච්ඡා විතර අයින් කරලා තියෙන්නේ. එතකොට මෙතන ජවන් සිත් 52ක් තියෙනවා ප්‍රත්‍යෝත්පන්නවල. මෙතන ඡන්ද වීරිය පඤ්ඤා කියන චෛතසික තුනත් ඇතුළත් වෙලා තියෙනවා. ඒව ඇතුළත් වෙලා තියෙන්නේ මෙතන මේ ප්‍රත්‍යවල තියෙන චෛතසික ධර්ම අධිපති ප්‍රත්‍ය වුණොත් ඒ වෙලාවේදී මේ සිත් 52 ප්‍රත්‍යෝත්පන්න වෙනවා. ඒ නිසා සිත කියන එක අයින් කරන්න විදියක් නෑ ප්‍රත්‍යෝත්පන්න වලින්. ඒ වගේම යම් කිසි අවස්ථාවකින්
මේ සිත කියන එක අධිපති ප්‍රත්‍ය වුණොත් ඒ වෙලාවට මේ චෛතසික 51ම අධිපති ප්‍රත්‍යෝත්පන්න වෙනවා. ඒ විතරක් නෙවෙයි. ඡන්දය අධිපතිපත්‍ය වෙන අවස්ථාවට විරිය ප්‍රඥා දෙක ප්‍රත්‍යෝත්පන්න වෙනවා. විරිය අධිපති වුණොත් ඡන්ද පඤ්ඤා දෙක අධිපති ප්‍රත්‍යෝත්පන්න වෙනවා. එතකොට ඒ හතර මාරු වෙන නිසා මෙතන ධර්ම වශයෙන් අයින් කරන්නේ නැහැ ප්‍රත්‍ය ධර්මය. එතකොට මේ විදිහට ද්වි හේතුක ති හේතුක ජවන සිත් 52යි විචිකිච්ඡාව හැර ඒවයි යෙදෙන චෛතසික 51යි ඊළඟට සාදිපති චිත්තජ රූප සාදිපති චිත්තජ රූප මෙන්න මේ ධර්ම ටික තමයි සහජාත අධිපති ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ. එතෙන්දි සාදිපති චිත්තජ රූප කියලා කියන්නේ අධිපති සහිත චිත්තුප්පාදයක් නිසා උපදින චිත්තජ රූප වලට කියනවා සාදිපති චිත්තජ රූප කියලා. දැන් ඡන්ද චිත්ත විරිය විමර්ශ කියන මේ හතරෙන් යමක් යම් කිසි වෙලාවක අධිපති ප්‍රත්‍ය වුණොත් ඒ චිත්තුප්පාදයෙන් උපද්දවන චිත්තජ රූප වලට කියනවා සාදිපති චිත්තජ රූප කියලා. එතකොට මෙන්න මේ ටික තමයි අධිපති ප්‍රත්‍යේ උපකාරය ලබන්නා වූ ද්වි හේතුක ති හේතුක ජවනසිත 52යි විචිකිච්ඡාව වර්ජිත චෛතසික 51යි සාදිපති චිත්තජ රූපයි කියන මෙන්න මේ ධර්ම පුඤ්ජය තමයි සහජාත අධිපති ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ. එතකොට අපිට කාල වේලාව මදි නිසා බෝඩ් එක මකන්න ඕන. සටහන් කරගන්න බැරි වුණොත් එහෙම පස්සේ නැවත වීඩියෝ එක බලලා සටහන් කරගන්න පුළුවන්. ඊළඟට ප්‍රත්‍යනීක සහජාත අධිපති ප්‍රත්‍යේ ප්‍රත්‍යනීක ධර්ම. ප්‍රත්‍යනීක ධර්ම තමයි සහජාත අධිපති ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න භාවයට නොපැමිණෙන කාමාවචර සිත් 54යි. ඒ කියන්නේ සහජාත අධිපති ප්‍රත්‍ය නොලබන අවස්ථාවෙහි ඌ සහ සහජාත අධිපති ප්‍රත්‍ය නොලබන. දැන් උදාහරණයක් වශයෙන් චක්කු විඥාන චිත්තුප්පාදේ ගත්තොත් ඒක කවදාවත් සහජාත අධිපති ප්‍රත්‍ය උපකාරය ලබන්නේ නැහැ. මොකද ඒ සිත්වල අධිපතිය දෙන්නේ නැහනේ. හැබැයි සෝමනස සාගත දිට්ඨිගත සම්පයුත් අසංකාරික සිත ගත්තොත් ඒකේ එක අවස්ථාවක් තියෙනවා අධිපති සහිතව පහළ වෙනවා. තව අවස්ථාවක් තියෙනවා අධිපති නැතුව පහළ වෙනවා. ඒ නිසා මෙතන විශේෂණ පදයක් තියෙනවා සහජාත අධිපති ප්‍රත්‍ය නොලබන්නා වූද සහජාත අධිපති ප්‍රත්‍ය නොලබන අවස්ථාවෙහි වූද කාමාවචර සිත් 54යි මහග්ගත විපාක සිත් 9යි. මහග්ගත විපාක සිත් 9 කිසිම අවස්ථාවක අධිපති ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ නැහැ. මොකද ජවන කෘත්‍ය කරන සිත් විතරයි සහජාත අධිපති ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ. ඊළඟට මේවා යෙදෙන චෛතසික 52යි. ඊට පස්සේ අධිපති ප්‍රත්‍ය වෙන ධර්මය. දැන් ඡන්දය අධිපති වුණොත් ඒ ඡන්දය කියන එක ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ නැහැ. ඒක ප්‍රත්‍යනීකයි. වීරිය කියන එක ප්‍රත්‍ය වුණොත් ඒ සිතේ යෙදෙන ඉතුරු චිත්තචෛසික චිත්තජ රූප ප්‍රත්‍යෝත්පන්න වෙනවා තමන් ප්‍රත්‍ය. ඒ නිසා ඒ අවස්ථාවෙහි අධිපති ප්‍රත්‍ය වෙන ධර්මත් සහජාත අධිපති ප්‍රත්‍යේ ප්‍රත්‍යනීක. ඊළඟට නිරාදිපති චිත්තජ රූප. නිරාදිපති චිත්තජ රූප. නිරාදිපති චිත්තජ රූප කියලා කියන්නේ අධිපති ප්‍රත්‍ය ධර්මයක් නැති චිත්තුප්පාද නිසා හටගන්න චිත්තජ රූපවලට කියනවා නිරාදිපති චිත්තජ රූප කියලා. සහජාත අධිපති ප්‍රත්‍ය වෙන ප්‍රත්‍ය ධර්මයක් නැති චිත්තුප්පාදයකින් උපදවන ලද චිත්තජ රූපවලට කියනවා නිරාදිපති චිත්තජ රූප කියලා. ඊළඟට බාහිර රූප, ආහාරජ රූප, ඍතුජ රූප, අසඤ්ඤ සත්ව කර්මජ රූප,
ප්‍රවෘත්ති කර්මජ රූප කියන මේ ඉතිරි රූප ඔක්කොම ප්‍රත්‍යනීකයි. එතකොට මෙන්න මේ ටික තමයි සහජාත අධිපති ප්‍රත්‍යේ ප්‍රත්‍යනීක ධර්ම. සහජාත අධිපති ප්‍රත්‍යේ නොලබන්නා වූද සහජාත අධිපති ප්‍රත්‍යේ නොලබන අවස්ථාවෙහි වූද සහජාත අධිපති ප්‍රත්‍යේ නොලබන්නා වූද සහජාත අධිපති ප්‍රත්‍යේ නොලබන අවස්ථාවෙහි වූද කාමාවචර සිත් 54යි මහග්ගත විපාක සිත් 9යි ඒවයි යෙදෙන චෛතසික 52යි අධිපති ප්‍රත්‍ය වෙන ධර්මයි නිරාධිපති චිත්තජ රූපයි ඉතිරි රූප සියල්ලම සහජාත අධිපති ප්‍රත්‍යේ ප්‍රත්‍යනීක ධර්ම. එතකොට මෙන්න මේ විදිහට සහජාත අධිපති ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න ප්‍රත්‍යනීක කියන ධර්ම කොටස් තුන තේරුම් ගන්නට ඕන. ඊළඟට අපි මේ සමගම ආරම්මන අධිපති ප්‍රත්‍යේ තිරාසියත් පැහැදිලි කරගනිමු. ආරම්මන අධිපති ප්‍රත්‍යේ ප්‍රත්‍ය වෙන ධර්ම තමයි ආරම්මන අධිපති ප්‍රත්‍යේ ප්‍රත්‍ය වෙන ධර්ම තමයි සිත් 84යි. ගන්නේ නැති සිත් තමයි ද්වේෂ මූලික සිත් 2යි මෝහ මූලික සිත් 2යි දුක්ඛ සහගත කාය විඥානයයි. ද්වේෂ මූලික සිත් 2යි මෝහ මූලික සිත් 2යි දුක්ඛ සහගත කාය විඥාන සිතයි කියන සිත් පහ ආරම්මන අධිපති ප්‍රත්‍ය වෙන්නේ නැහැ. ඉතිරි සිත් 84 තමයි ආරම්මන අධිපති ප්‍රත්‍ය වෙන්නේ. ඊළඟට ඉෂ්ඨ නිස්පන්න රූප 18. එතකොට මේ ඔක්කොම අතීත වෙන්න පුළුවන් අනාගත වෙන්න පුළුවන් වර්තමාන වෙන්න පුළුවන්. අතීත වූද අනාගත වූද වර්තමාන වූද ද්වේෂ මූලික මෝහ මූලික දුක්ඛ සහගත කාය විඥාන වර්ජිත ඉෂ්ඨ වූ සිත් 84යි ඉෂ්ඨ නිස්පන්න රූප 18යි. මට මෙතන අමතක වුණා මේ සිත්වල යෙදෙන දෝෂ චතුස්කය යෙදෙන්නේ විචිකිච්ඡාව යෙදෙන්නේ ඉතිරි චෛතසික 47. මේ සිත් 84යි ඒවයි යෙදෙන දෝෂ චතුස්කය විචිකිච්ඡාව වර්ජිත චෛතසික 47යි. ඉෂ්ඨ නිස්පන්න රූප 18යි. මෙන්න මේ ටික අතීත වෙන්නත් පුළුවන් අනාගත වෙන්නත් පුළුවන් වර්තමාන වෙන්නත් පුළුවන්. ඊළඟට කාල විමුක්ත නිවන. මෙන්න මේව තමයි ආරම්මන අධිපති ප්‍රත්‍යේ ප්‍රත්‍ය වෙන ධර්ම. ආරම්මන අධිපති ප්‍රත්‍යේ ප්‍රත්‍ය වෙන ධර්ම තමයි ද්වේෂ මූලික මෝහ මූලික දුක්ඛ සහගත කාය විඥාන සිත හැර ඉතුරු සිත් 84යි ඒවයි යෙදෙන දෝෂ චතුස්කයයි විචිකිච්ඡාවයි හැර ඉතිරි චෛතසික 47යි ඉෂ්ඨ නිස්පන්න රූප 18යි නිවනයි කියන මේ ටික තමයි ගරු කළ යුතු අරමුණු. ගරු කොට අරමුණු කරන ලබන අරමුණු තමයි ආරම්මන අධිපති ප්‍රත්‍ය කියලා කියන්නේ. එතෙන්දී ගරු කළ යුතු කියලා කියන්නේ දැන් සාමාන්‍යයෙන් අරමුණක් ගත්තාම අපි ආරම්මන ප්‍රත්‍යයේදී කතා කරා අරමුණ කියලා කියන්නේ සිතට වැද ගැනීමට ඉඩ දෙන ධර්මවලට කියනවා ආරම්මණය කියලා. එතකොට මේ අරමුණු වල ආරම්මන ප්‍රත්‍ය කියන එක හැම අරමුණේම එකම මට්ටමක් නෙමෙයි තියෙන්නේ. ඒ සිතට අරමුණු වීමට ඉඩ දෙන ගතිය අරමුණෙන් අරමුණට වෙනස්. දැන් උදාහරණයක් විදියට අපි ගන්න ආහාර ගත්තාම අපි හැම ආහාරයකටම එකම කැමැත්තෙන් නෙවෙයි අනුභව කරන්නේ. ඇතැම් ආහාර තියෙනවා අපි ගොඩක් කැමැති. සමහර ආහාර අපි පිළිකුල් කරනවා. එතකොට කැමැති ආහාරේනොත් කැමැතිම ආහාර වෙනස් තියෙනවා. එතකොට ඒ වගේ අරමුණක් අරමුණු කරන එක එක මට්ටම් තියෙනවා. එතකොට මෙතෙන්දි ගන්නේ ගරු කොට අරමුණු කරන ඉෂ්ඨ අරමුණු තමයි මෙතෙන්දි ගන්නෙ. ඒ ඉෂ්ඨ අරමුණු ස්වභාව වශයෙන් ඉෂ්ඨ වෙන එක හෝ අනිෂ්ඨ වෙන එක නෙවෙයි මෙතෙන්දි ගන්නෙ. මෙතෙන්දි ගන්නෙ ඒ සත්වයන් විසින් ගරු කොට සලකනු ලබන අරමුණු තමයි මෙතෙන්දි ගන්නෙ.
දැන් ඌර ගත්තොත් ඌරට අසූචි කියන එක ආරම්මන අධිපති ප්‍රත්‍යයක්. ඒ ඌරට ඒක මිහිරි අරමුණක්. ඒ වගේ ඒ සත්වයා විසින් ගරු කර ඉෂ්ටයයි සලකන ගරු කොට අරමුණු කරන ඒවා තමයි මෙතෙන්දී ප්‍රත්‍ය විදියට ගන්නෙ. මේකේ ප්‍රත්‍යෝත්පන්න තමයි ප්‍රත්‍යෝත්පන්න ආරම්මන අධිපති ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න ධර්ම තමයි ලෝභ මූලික සිත් 8යි. ගරු කොට මේ ධර්මයන් ගරු කොට අරමුණු කරන ලෝභ මූලික සිත් 8යි. ඊළඟට මහා කුසල් සිත් 8යි. ඥාන සම්පයුත්ත මහා ක්‍රියා සිත් 4යි. ලෝභ මූලික සිත් 8, මහා කුසල සිත් 8, ඥාන සම්පයුත්ත මහා ක්‍රියා සිත් 4, ඊළඟට ලෝකෝත්තර සිත් 8. මේවා යෙදෙන දෝෂ චතුස්කයයි විචිකිච්ඡාවයි කරුණා මුදිතා කියන චෛතසික හැර ඉතිරි චෛතසික 45. චෛතසික 52කින් අයින් කරේ දෝෂ චතුස්කයයි විචිකිච්ඡාවයි කරුණාව මුදිතාව කියන චෛතසික 7. ඉතිරි චෛතසික 45. එතකොට ලෝභ මූලික සිත් 8යි, මහා කුසල සිත් 8යි, ඥාන සම්පයුත්ත මහා ක්‍රියා සිත් 4යි, ලෝකෝත්තර සිත් 8යි. ඒවා යෙදෙන දෝෂ චතුස්ක විචිකිච්ඡා අප්පමඤ්ඤා වර්ජිත චෛතසික 45යි. මෙන්න මේව තමයි මේ ආරම්මන අධිපති ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ. එතකොට මෙතෙන්දිත් නිතරම ආරම්මන අධිපති ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න වෙන චිත්තුප්පාද තියෙන 8යි. ඒ තමයි ලෝකෝත්තර චිත්තුප්පාද 8. ලෝකෝත්තර චිත්තුප්පාද 8 හැම වෙලාවෙම මේ නිවන කියන ධර්මය ගරු කොටමයි අරමුණු කරන්නේ. ඒ නිසා ලෝකුත්තර චිත්තුප්පාදට නිතරම ආරම්මන අධිපති ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න. මේ අනිසිත එහෙම නෙවෙයි. අනිසිත විතක ගරු කළ යුතු ධර්මයන් ගරු කොට අරමුණු කරනවා. විතක ගරු කරන්නේ නැහැ. දැන් උදාහරණයක් විදියට දැන් අර විසාක කියලා සිටුවරෙක් හිටියනේ. ධම්මදින්නා විසාක කියන කතා පොතේ එක දවසක් විසාක කියන කෙනා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න ගියා. බණ අහන්න ගියයින් පස්සේ දැන් ධර්මදේශනාව අවසානයේදී මේ විසාක කියන කෙනා මේ අනාගාමී ඵලයටපත් වුණා. අනාගාමී ඵලයටපත් වුණායින් පස්සේ කාමරාගය දුර වෙලානේ තියෙන්නේ. දැන් එදා ගෙදර එනකොට ඒ ධම්මදින්නා කියන කෙනා එතකොට ගිහිව හිටියේ. දැන් සෝපාන් ළඟට ඇවිල්ලා අත එහෙම දුන්නට අතින්වත් ඇල්ලුවේ නැහැ. මොකද දැන් ඒ තමන්ගේ භාර්යාව කියන කෙනා කාමරාගයේ සහිත අවස්ථාවේ තමයි ගරු කොට අරමුණු කරේ. කාමරාගයේ දුරුණයින් පස්සේ ගරු කොට අරමුණු කරන්නේ නැහැ. අන්න ඒ වගේ මේ ලෝභ මූලික සිත් 8යි, මහා කුසල් සිත් 8යි, ඥාන සම්පයුත්ත මහා ක්‍රියා සිත් 4යි කියන චිත්තුප්පාද ගරු කළ යුතු ධර්මයන් ගරු කොට අරමුණු කරන අවස්ථාවේ විතරයි ආරම්මන අධිපති ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ. අනිත් අවස්ථාවේදී ආරම්මන අධිපති ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් වශයෙන් දැන් අපි උදාහරණයක් වශයෙන් ප ဋ ාණය ඉගෙන ගන්නවා. ප ဋ ාණය ඉගෙන ගන්නකොට යම් කිසි කෙනෙකුට ලොකු ජවයක් තියෙනවා මේකට. ඒ කියන්නේ ලොකු ඡන්දයක් තියෙනවා. අන්න ඔහු ඉගෙන ගන්නකොට ඔහුගේ సంతානිය තුල උපදින ඥාන සම්පයුත්ත කුසාසිත මේ ප ဋ ාණ දේශනාව කියන එක ගරු කොට අරමුණු කරනවා. නමුත් යම් කිසි කෙනෙක්ගේ දුර්වල නම් ඒ කියන්නේ ඒ තරම් ගෞරවයක් නැත්නම් සමහර වෙලාවට ගරු කොට අරමුණු කරන්නේ සාමාන්‍ය විදියට තමයි අරමුණු කරන්නේ. ඒ විදියට මේ ලෞකික සිත් ඇතැම් විටක ගරු කළ යුතු ධර්මයන් ගරු කොට අරමුණු කරනවා. ඇතැම් විටක ගරු කළ යුතු ධර්මයන් ගරු කරන්නේ නැහැ. ආරම්මන අධිපති ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ ගරු කළ යුතු ධර්මයන් අතරින් යමක් ගරු කොට අරමුණු කරන අවස්ථාවෙහි විතරයි. එතකොට මේ ටික තමයි ආරම්මන අධිපති ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ. ආරම්මන අධිපති ප්‍රත්‍යේ ප්‍රත්‍යනීක ධර්ම තමයි ආරම්මන අධිපති ප්‍රත්‍යේ ප්‍රත්‍යනීක ධර්ම තමයි යම් කිසි ධර්මයක්
ගරු කොට අරමුණු නොකරන්නා වූද. දැන් උදාහරණයක් වශයෙන් චක්කු විඥාන චිත්තුප්පාදය කියන එක ගත්තාම කිසිම ධර්මයක් ගරු කොට අරමුණු කරන්නේ නැහැ. ඒ වගේම ද්වේෂ මූලික සිත් දෙක ගත්තාම මේක කිසිම ධර්මයක් ගරු කොට අරමුණු කරන්නේ නැහැ. එතකොට ගරු කොට අරමුණු කරන්නේ මෙන්න මේ සිත් ටික විතරයි. මේ සිත් වලින් විතරයි යමක් ගරු කොට අරමුණු කිරීමේ ශක්තිය තියෙන්නේ. අන්‍ය වූ සිත් හැම වෙලාවෙම ආරම්මන අධිපති ප්‍රත්‍යේ ප්‍රත්‍යනීක ධර්ම. ඒ වගේම මේ ලෞකික සිත් ටිකත් යමක් ගරු කොට අරමුණු නොකරන අවස්ථාවේ මේවත් ආරම්මන අධිපති ප්‍රත්‍යේ ප්‍රත්‍යනීක ධර්ම. එතකොට යම් කිසි ධර්මයක් ගරු කොට අරමුණු නොකරන්නා වූද ගරු කොට අරමුණු නොකරන අවස්ථාවෙහි වූද ලෞකික සිත් ලෞකික සිත් 81. යම් කිසි ධර්මයක් ගරු කොට අරමුණු නොකරන්නා වූද ගරු කොට අරමුණු නොකරන අවස්ථාවෙහි වූද ලෞකික සිත් 81 ආරම්මන අධිපති ප්‍රත්‍යේ ප්‍රත්‍යනීක. ඊළඟට ඒවයි යෙදෙන චෛතසික 52. ඊළඟට රූප සියල්ලම මෙන්න මේව තමයි ආරම්මන අධිපති ප්‍රත්‍යේ ප්‍රත්‍යනීක ධර්ම. රූප සියල්ල කිව්වේ චිත්තජ රූප, ප්‍රතිසන්දි කර්මජ රූප, බාහිර රූප, ආහාරජ රූප, ඍතුජ රූප, අසඤ්ඤ සත්ව කර්මජ රූප, ප්‍රවෘත්ති කර්මජ රූප කියලා කියන රූප සියල්ලම. එතකොට මෙන්න මේ විදිහට තමයි ආරම්මන අධිපති ප්‍රත්‍යේ ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න ප්‍රත්‍යනීක කියන ධර්ම ටික. එතකොට ඔන්න ඔය විදිහට තමයි සහජාත අධිපති ප්‍රත්‍යේ සහ ආරම්මන අධිපති ප්‍රත්‍යේ තිරාසිය තේරුම් ගන්නට ඕන. එතෙන්දී අපි ප්‍රත්‍ය නිර්දේශ පාළිය ගත්තයින් පස්සේ අධිපති පච්චයෝති. අධිපති පච්චයෝති කියන්නේ අධිපති පච්චයෝ යන ප්‍රත්‍ය උද්දේශේ නිर्देशේ මෙසේය. ඊළඟට ඡන්දාධිපති ඡන්ද සම්පයුත්තකානං ධම්මානං තං සමුට්ඨානානං ච රූපානං අධිපති පච්චේන පච්චයෝ. ඡන්දාධිපති කිව්වේ ඡන්ද චෛතසිකය. අධිපති භාවයට පත්වෙච්ච ඡන්ද චෛතසිකයට තමයි ඡන්දාධිපති කිව්වේ. සම්පයුත්තකානං ධම්මානං කිව්වේ ඒ ඡන්දයේ යෙදෙන ද්වි හේතුක ති හේතුක සිත් 52යි. මේ ඡන්දය වර්ජිත ඡන්ද සහ විචිකිච්ඡාව වර්ජිත චෛතසික 50යි. මේ ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න වලින් අයින් කරන්න ඕන. විචිකිච්ඡාව හැම වෙලාවෙම ප්‍රත්‍යනීකයිනේ. එතකොට ඡන්දාධිපති කිව්වේ ඡන්ද චෛතසිකයට අධිපති භාවයට පත්වෙච්ච ඡන්ද චෛතසිකයට. සම්පයුත්තකානං ධම්මානං කිව්වේ ඡන්ද සම්පයුත්ත ද්වි හේතුක ති හේතුක ජවනසිත 52යි. විචිකිච්ඡාව සහ ඡන්දය වර්ජිත ඉතුරු චෛතසික 50යි. මෙන්න මේ ටික තමයි ඡන්ද සම්පයුත්තකානං ධම්මානං කිව්වේ. තන් සමුට්ඨානානං ච රූපානං කිව්වේ චිත්තජ රූපවට. චිත්තජ රූපවට. තන් සමුට්ඨානානං ච රූපානං කිව්වේ චිත්තජ රූපවලට. එතකොට චිත්තජ රූප කිව්වයින් පස්සේ සාධිපති චිත්තජ රූප. එතකොට මෙතෙන්දී දැන් උදාහරණයක් විදියට අපි උදාහරණයකට ගමු දන් දීමක්. දැන් සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත අසංකාරික සිතක්. දැන් මහා බෝධිසත්වයන් වහන්සේ නමක් ගනිමුකෝ. දැන් මහා බෝධිසත්වයන් වහන්සේ නමක් තමන්ට කන්න තියෙන බත්පත යාචකයෙක් පැමිණියයින් පස්සේ ඒ යාචකයට දන් දෙනවා. ඒ වෙලාවේ මහා බෝධිසත්ව సంతානේ සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත අසංකාරික චිත්තුප්පාදයක් තමයි උපදින්නේ. ඒ වෙලාවේ සිතයි චෛතසික 33කුයි තමයි හටගන්නේ. දානයක් දෙන නිසා සම්මා වාචා කම්මන්ත ආජීව කරුණා මුදිතා කියන දෙක නැහැ. දන් දීම වශයෙන් හටගන්න නිසා මේ වෙලාවේ චෛතසික 33යි යෙදෙන්නේ.
මෙන්න මේ චිත්තුප්පාදයෙන් තමයි දානමය දීම කියන ක්‍රියාව සිද්ධ කරන්නේ. එතෙන්දී මේ චෛතසික 33න් එකක් තමයි ඡන්දය කියන්නේ. එතකොට ඒ වෙලාවේ බෝධිසත්වයන් වහන්සේගේ సంతානයේ තමන්ට තියෙන බත්පත යාචකයට දීලා යාචකයාගේ කුසගින්න නිවීමේ බලවත් වූ ඡන්දය තමන්ගේ දාන පාරමිතාව සම්පාදනය කරගන්න ප්‍රබල ඡන්දයක් ඇති වෙනවා. ඒ ප්‍රබල ඡන්දය තමයි ඡන්දාදිපති කියන්නේ. සම්පයුත්තකානං ධම්මානං කියන්නේ මේ සිත සහ ඉතිරි චෛතසික 32. මොකද මේක ප්‍රත්‍ය වෙලානේ. එතකොට මෙන්න මේ ටිකට තමයි සම්පයුත්තකානං ධම්මානං කියන්නේ. ඒ වෙලාවේ බෝධිසත්වයන් වහන්සේගේ సంతානයේ තුල මේ චිත්තුප්පාදේ නිසා හටගන්න චිත්තජ රූපවලට කියනවා තන් සමුට්ටා නානංච රූපානං කියලා. සාදිපති චිත්තජ රූප කියන්නේ ඒවටම තමයි. එතකොට ඒ විදිහට සිතෙන් සිතට පැහැදිලි කරගන්න පුළුවන්. තමන් කල්පනා කළා. ඡන්දාදිපති කියලා කියන්නේ ඡන්ද චෛතසිකයට තන් සම්පයුත්තකානං ධම්මානං කියලා කියන්නේ මේ ද්වි හේතුක ති හේතුක ජවන සිත් 52ටයි ඡන්දයයි විචිකිච්ඡාවයි හැර ඉතිරි චෛතසික 50ටයි තන් සමුට්ටා නානංච රූපානං කිව්වේ මේ චිත්තුප්පාදේ නිසා හටගන්න චිත්තජ රූපවලට. අධිපති පච්චේන පච්චයෝ කියන්නේ සහජාත අධිපති ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක වේ කියන එකයි. ඊළඟට විරියාදිපති විරියාදිපති කියලා කියන්නේ වීරිය චෛතසිකයට. විරියාදිපති කියලා කියන්නේ වීරිය චෛතසිකයට. තන් සම්පයුත්තකානං ධම්මානං කියන්නේ ද්වි හේතුක ති හේතුක ජවන සිත් 52ටයි වීරියයි විචිකිච්ඡාවයි වර්ජිත ඉතිරි චෛතසික 50ට. වීරිය චෛතසිකයට තමයි විරියාදිපති කියන්නේ. විරිය සම්පයුත්තකානං ධම්මානං කියන්නේ ද්වි හේතුක ති හේතුක ජවන සිත් 52යි විචිකිච්ඡාවයි වීරියයි හැර ඉතිරි චෛතසික 50ට. තන් සමුට්ටා නානංච රූපානං කියන්නේ මේ චිත්තුප්පාදයෙන් උපදවන චිත්තජ රූපවලට. අධිපති පච්චේන පච්චයෝ කියන්නේ අධිපති ප්‍රත්‍ය ශක්තියෙන් ප්‍රත්‍ය වේ කියන එකයි. ඊළඟට තියෙන චිත්තාදිපති කියන එක. චිත්තාදිපති කියලා කියන්නේ ද්වි හේතුක ති හේතුක ජවන සිත් 52ට. චිත්තාදිපති. තන් සම්පයුත්තකානං ධම්මානං කියලා කියන්නේ විචිකිච්ඡාව හැර ඉතුරු චෛතසික 51ට. චිත්තාදිපති කියලා කියන්නේ ද්වි හේතුක ති හේතුක ජවන සිත් 52ට. තන් සම්පයුත්තකානං ධම්මානං කියන්නේ සම්පයුත්ත චෛතසික ධර්මවලට. තන් සමුට්ටා නානංච රූපානං කියන්නේ චිත්තජ රූපවලට. අධිපති පච්චේන පච්චෝ කියන්නේ අධිපති ප්‍රත්‍ය ශක්තිය උපකාරක වේ කියන එකයි. විමංසාදිපති කියලා කියන්නේ ප්‍රඥාවට අකමන්නේ. තන් සම්පයුත්තකානං ධම්මානං කියලා කියන්නේ ද්වි හේතුක ති හේතුක ජවන සිත් 37ට හා ඒහා සම්පයුත්ත ප්‍රඥාව වර්ජිත ඉතිරි චෛතසික 37ට. මේ ජවන් සිත් ති හේතුක ජවන් සිත් 37 කියලා කියන්නේ ඥාන සම්පයුත්ත කුසල් සිත් 4යි ක්‍රියා සිත් 4යි මහග්ගත ජවන් 18යි ලෝකෝත්තර 8යි 18යි 8යි 26යි 8යි කීයද 34යිනේ. ඔව් මෙතන වැරදුනා. මෙතන එන්න ඕන 34යි. ති හේතුක ජවන් 34යි. ඒහා යෙදිච්ච ප්‍රඥාව හැර ඉතිරි චෛතසික 37. හරිනේ 34නේ. ඔව්. එතකොට විමංසාදිපති කියලා කියන්නේ ප්‍රඥා චෛතසිකය. තන් සම්පයුත්තකානං ධම්මානං කියන්නේ ති හේතුක ජවන සිත් 34යි. ප්‍රඥාව හැර ඒවා යෙදෙන චෛතසික 37යි. තන් සමුට්ටා නානංච රූපානං කියන්නේ චිත්තජ රූප වලට. අධිපති පච්චේන පච්චයෝ කියන්නේ අධිපති ප්‍රත්‍ය ශක්තියෙන්
ප්‍රත්‍ය වේ කියන එකයි. ඊළඟට මේ ඡන්දාධිපති කියන වාක්‍යයේ විරියාධිපති, චිත්තාධිපති, විමර්ශාධිපති. එතන වාක්‍ය 4ක් කියුණා. මේ වාක්‍ය 4ම සහජාත අධිපති ප්‍රත්‍යයට අදාළ දේශනාව. ඊළඟට අන්තිම වාක්‍යය තමයි යං යං ධම්මං ගරුං කତ୍වා යේ ධම්මා uppajjanti චිත්ත චේතසිකා ධම්මා තේතේ ධම්මා තේසං තේසං ධම්මානං අධිපතිපච්චේන පච්චයෝ. එතකොට ඒ අවසාන වාක්‍යය තමයි ආරම්මන අධිපති ප්‍රත්‍යයට අදාළ දේශනාව. එතන යං යං ධම්මං ගරුං කତ୍වා කියලා කියන්නේ ආරම්මන අධිපති ප්‍රත්‍ය කියන තැන කියන ලද යම් යම් අරමුණක් ගරු කොට යං යං ධම්මං ගරුං කତ୍වා යේ ධම්මා uppajjanti චිත්ත චේතසිකා ධම්මා යම් යම් ප්‍රත්‍යෝත්පන්න වූ චිත්ත චෛතසික ධර්ම කොටසක් හටගනිද්ද තේතේ ධම්මා තේතේ ධම්මා කියලා කියන්නේ ඒ ආරම්මන අධිපති ප්‍රත්‍ය වූ අරමුණු තේසං තේසං ධම්මානං කියලා කියන්නේ ඒ ප්‍රත්‍යෝත්පන්න සිත් 28ට සහ චෛතසික 45ට සුදුසු පරිදි අධිපතිපච්චේන පච්චය කිව්වේ ආරම්මන අධිපති ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක වේ කියන එකයි. මෙන්න මේක තමයි අධිපති ප්‍රත්‍යේ සාමාන්‍ය අදහස. අනිත් කාරණාව තමයි මේ සහජාත අධිපති ප්‍රත්‍ය කියන එක ප්‍රවෘත්ති කාලේ විතරයි ලැබෙන්නේ. ප්‍රවෘත්ති කාලේ විතරයි ලැබෙන්නේ. පටිසන්ධි කාලේ සහජාත අධිපති ප්‍රත්‍ය ලැබෙන්නේ නැහැ. පටිසන්ධි කාලේ සහජාත අධිපති ප්‍රත්‍ය ලැබෙන්නේ නැහැ. ප්‍රවෘත්ති කාලේ විතරයි සහජාත අධිපති ප්‍රත්‍ය ලැබෙන්නේ. ඒ ලැබෙන්නේත් දු හේතුක ති හේතුක ජවන කෘත්‍යයෙන් හටගන්න සිත්වල තමයි සහජාත අධිපති ප්‍රත්‍ය ලැබෙන්නේ. එතකොට ප්‍රතිසන්ධි කාලේ සහජාත අධිපති ප්‍රත්‍ය නොලැබෙන්න හේතුව තමයි ප්‍රතිසන්ධි අවස්ථාවේ ප්‍රතිසන්ධි චිත්තයේ දුර්වලව තමයි හටගන්නේ. අධිපති කියලා කියන්නේ ප්‍රබල ධර්ම නිසා ඒ ප්‍රබල වූ ධර්මයන් දුර්වල වූ සිතක් සමග හටගන්නේ නැහැ. ඒ නිසා සහජාත අධිපති ප්‍රත්‍ය ප්‍රවෘත්ති අවස්ථාවේ ජවන කියන කොටස ඇතුලේ විතරයි හටගන්නේ. ජවන මේ ජවන කෘත්‍ය කරන සිත් අතර විතරයි සහජාත අධිපති ප්‍රත්‍ය යෙදෙන්නේ. එතකොට ওই විදිහට තමයි අධිපති ප්‍රත්‍යේ ධර්ම කරුණු විස්තර වෙන්නේ. මේවා පිළිබඳව තව තව උදාහරණ අරගෙන තව වෙන තොරතුරු සමග පුළුල්ව කතා කරන්නට පුළුවන්. නමුත් කාල වේලාව අනුව මේ තොරතුරු ටිකෙන් අදට දේශනාව මෙතනින් අවසන් කරනවා. මීළඟට තියෙන්නේ මේ සම්බන්ධව යම් ප්‍රශ්න ගැටලු හෝ මීට වඩා ගැඹුරු කාරණා යම් කිසි කෙනෙකුට දැනගන්න ඕමනා නම් ඒ සම්බන්ධව ප්‍රශ්න ඇසීමට අවස්ථාවයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. සම්පූර්ණ අර කොහොමද සඳහන් කරා සියලුම රූප කිව්වම අර රූප 24ද නැත්නම් 28ද ස්වාමීන් වහන්සේ එතන බලපාන. ආරම්මන අධිපති ප්‍රත්‍ය වෙන ධර්මද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ප්‍රත්‍ය වෙන නෙමෙයි ප්‍රත්‍ය නීක මම හිතන්නේ නේද? ආරම්මන අධිපති ප්‍රත්‍ය වෙන්නේ ඉෂ්ඨ නිස්පන්න රූප 18 පමණයි. ඉෂ්ඨ රූපයි 18යි අර චිත්තද රූපයි ආහාරද රූපයි ඒව කිව්වේ මම හිතන්නේ ප්‍රත්‍ය නීකවලදී තමයි යෝග කිව්වේ. ඒ කියන්නේ නිරාදිපති චිත්තජ රූප සහ ඉතිරි රූප සියල්ල කියලා කියපු තැන නේද? එතන මහත්මයා අපි කිව්වේ අර තිරාසය බෙදා ගන්නකොට රූප කොටස් 7කට බෙදුවනේ අපි. චිත්තජ රූප, ප්‍රතිසන්ධි කර්මජ රූප, බාහිර රූප, ආහාරජ රූප, ඍතුජ රූප, අසඤ්ඤ සත්ව කර්මජ රූප, ප්‍රවෘත්ති කර්මජ රූප කියලා තිරාසයේදී රූප ටික කොටස් 7කට බෙදලා ගත්තා අපි. බෙදලා ගත්තයින් පස්සේ චිත්තජ රූප කියන එක අධිපති ප්‍රත්‍ය කතා කරද්දී කොටස් දෙකකට කැඩුවා. නිරාදිපති චිත්තජ රූප සහ සාදිපති චිත්තජ රූප කියලා. එතෙන්දී සාදිපති චිත්තජ රූප සහජාත අධිපති ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න ගොඩට ගන්නවා. එතකොට සහජාත අධිපති ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න ගොඩට ගන්නේ නැති ධර්ම තමයි නිරාදිපති චිත්තජ රූප සහ
ඉතිරි රූප සියල්ල. එතන ඉතිරි රූප සියල්ල කියන එකෙන් අදහස් කරේ බාහිර රූප, ආහාරජ රූප, ඍතුජ රූප, අසඤ්ඤ සත්ව කර්මජ රූප, ප්‍රවෘත්ති කර්මජ රූප ආදී ඉතුරු රූප කොටස් 6. ඉතා පැහැදිලි සරතු බොහොම පිං දෙවන්ස. තෙරුවන් සරණයි. වන් සරණයි අපේ ආමතුරුනේ. තෙරුවන් සරණයි. අපි ගත්තොත් කුසල පදයේ අකුසල පද අවසාන වාරයේ පළවෙනි අනුවාදය ගත්තොත් ඔව්. දානං ගත්වා සීලං සමාදිත්වා උපෝසත කම්මං කତ୍වා තං ගරුං කତ୍වා අස්ථාදීති අභිනන්දති තං ගරුං කତ୍වා රාගෝපපජ්ජති දික්ඛි උපපජ්ජති. ඔය කිව්වේ කුසල පද අකුසල පද අවසානය. එහෙමයි. ඔව්. දැන් එතනදී උපුටා දක්වන්නේ උරුප්පා දක්වන්නේ රාගෝපපජ්ජති දික්ඛි උපපජ්ජති විතරයි. ඔව්. දැන් මානිය වාගේ ධර්මතාවයක් කොහොමද මෙතෙන්ට ඇයි එකට ගැලපෙන්නේ නැත්තේ කියලා මානසික විස්තර කළ දෙන්න අපේ මහත්මය එතන රාගෝ uppajjati කියලා තියෙන්නේ ප්‍රකට වූ ධර්මය දැක්වීම වශයෙන්. එහෙම නැත්තම් ලෝභ රාගෝ uppajjati කියන එක සිංහලට පරිවර්තනය කරුවොත් පරිවර්තනය කරන්නේ රාගය උපදී කියලා. එතකොට රාගය කියනකොට ලෝභ චෛතසිකය. එතකොට අපි දන්නවනේ මූලික ධර්ම දැනුම තියෙන නිසා අපි දන්නවා සිතකින් තොරව උපදින කිසිදු චෛතසිකයක් නැහැ. සෑම චෛතසිකයක්ම හටගන්නේ සිතක් සමග. එතකොට මෙතන රාගෝ uppajjati කියලා කියන්නේ හුදු ලෝභය උපදිනවා කියන කාරණාව නෙවෙයි ලෝභ සම්පයුක්ත චිත්තුප්පාදයේ උපදිනවා කියන අදහසයි. එතකොට එතන මානයත් සංග්‍රහ වෙන්න පුළුවන්. ඒ කියන්නේ ditthිගත විප්පයුත්ත සිතක් නම් ඇති වෙන්නේ ඒ අවස්ථාවල මානය ඇති වෙන්න පුළුවන්. රාගෝ uppajjati කියන එකෙන් ලෝභ මූලික සිත් 8ම දක්වලා තියෙනවා. තෙරුවන් සරණයි මහත්මයා. අසංකාරික කියලා කියන්නේ එතන වචනයක් තියෙනවා සංඛාර කියලා. මේ සංඛාර කියන එක සිත් කතා කරනකොට කියන්නේ දැන් මේ සංඛාර කියන එක ගොඩක් තැන්වල යෙදෙන වචනයක්. දැන් අවිජ්ජාපච්චය සංඛාරා කියලා කියනවා. ඊළඟට සංඛාර ඛණ්ඩෝ කියන තැන සංඛාර කියලා තියෙනවා. ඊට පස්සේ පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර, කාය සංඛාර, වචී සංඛාර ওই විදිහට තියෙනවා. මේ සිත් කතා කරන තැනදී සංඛාර කියන වචනයේ තේරුම තමයි పూర్ව ප්‍රයෝගය. పూర్ව ප්‍රයෝගය ඒක ආධ්‍යාත්මික වෙන්න පුළුවන්, බාහිර වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි දැන් උදාහරණයක් විදිහට ස්වාමීන් වහන්සේ ගත්තොත් දැන් මට මේ සාකච්ඡාවට එන්න විදියක් නැහැ. මගේ හිසේ කැක්කුමක් හැදිලා හෝ යම්කිසි අසනීප තත්වයක් නිසා මගේ හිත පසුබසිනෝ අද නම් සාකච්ඡාවට යන්න විදියක් නැහැ. දේශනාවෙන් විතරක් නවත්තනවා කියලා. එතකොට වටේ ඉන්න ස්වාමින් වහන්සේලා කියනෝ අනේ ස්වාමීන් වහන්සේ එහෙම කරන්න එපා. මිනිස්සු ගොඩක් බලාපොරොත්තුෙන් ඉන්නේ. ඒ නිසා මේ මිනිස්සු කෙරෙහි අනුකම්පාවෙන් කොහොම හරි සාකච්ඡාවට උපකාර කරන්න කියලා අනිත් ස්වාමින් වහන්සේලා දිරි ගන්වනවා. එතකොට අන්න මං කලින් මගේ පසුබැසපු සිත අර වටේ ඉන්න ස්වාමින් වහන්සේලා මාව දිරි ගන්වපු නිසා මට ආයි හිත ඇති වෙනවා එහෙමනම් මං කොහොම හරි කරන්න ඕන කියලා. එතකොට අර පසුබැස්ස මගේ චිත්ත සංතානය නැවත නැගිටලා ආවේ අර වටේ හිටපු ස්වාමීන් වහන්සේලා නම් වූ හේතුව නිසා. අන්න ඒ හේතුවට කියනවා සංඛාර කියලා. ඒ හේතුව නිසා යම් සිතක් ඇති වුණා නම් එබඳු සිත්වලට කියනවා සසංකාරික කියලා. එතකොට සසංකාරික කියන එකේ තේරුම තමයි සංකාර සහිත කියන එකයි. එතකොට සංකාර කියන්නේ අර పూర్ව ප්‍රයෝගය. මම උදාහරණයක් දැක්ුවේ බාහිර ප්‍රයෝගයට. ඒක ආධ්‍යාත්මික වෙන්නත් පුළුවන්. දැන් බාහිර ස්වාමීන් වහන්සේලා මුකුත් කියන්නේ නැහැ. මමම කල්පනා කරනෝ මේ ධර්ම සාකච්ඡා කිරීම කියන එක එසේ මෙසේ පින්කමක් නෙවෙයි. භාග්‍යවතුන් වහන්සේ මහා මංගල සූත්‍රාදියේ කාලේන ධම්ම සාකච්ඡා ඒතම් මංගල මුත්තමං ආදී වශයෙන් දේශනා කළා තියෙනවා. ඒ වගේම ධර්ම සාකච්ඡා කිරීම නිසා රහත් වෙච්ච කතා පුවත් අපේ ධර්මයේ තුල තියෙනවා. ඒ නිසා මේ ලැබිච්ච ධර්ම සාකච්ඡාමය කුසලය
මම මග හරින්න හොඳ නෑ මම කොහොම හරි යන්න ඕන කියලා මේ පිනේ ආනිසංස මම නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරලා මම හිත දිරිගන්ව ගන්නවා. ඒකට කියනවා ආධ්‍යාත්මික ප්‍රයෝගය කියලා. ඒකත් සංකාරම තමයි. ඒ නිසා හටගන්න කුසලයක් අර పూర్ව ප්‍රයෝගයේ සහිත හින්දා සසංකාරික කියලා කියනවා. එතකොට අසංකාරික කියන්නේ එබඳු ප්‍රයෝගයකින් තොරව ස්වභාවයෙන්ම උපදින සිතට කියනවා අසංකාරික කියලා. ඒකත් අපේ ආසතුන් වහන්සේ එක හේතුවක්. ඒ කියන්නේ নানা හේතු තියෙනවා අතීත අසංකාරික සිත් ඉපදීමේ එක හේතුවක් තමයි අතීත පුරුද්ද. අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. වහන්සේ මේ සඳහන් කළා ප්‍රත්‍යනීක කොටේ සහජාතාධිපති ප්‍රත්‍යවල සහජාතාධිපති ප්‍රත්‍ය නොලබන්නා වූ අවස්ථාවේ වූද සහජාතාධිපති නොලබන අවස්ථාවේ වූද කියලා. මේ දෙකේ පොඩ වෙනස් පැහැදිලි කරන්න. ඒ දෙකේ වෙනස මෑනියෝ ඒ දෙක විශේෂයෙන්ම වැදගත්. ඒ දෙක තේරුම් ගන්නට ඕන. ඒ සහජාත අධිපති ප්‍රත්‍ය නොලබන්නා වූ. ඒ සහජාත අධිපති ප්‍රත්‍ය නොලබන්නා වූ කිව්වේ ඒ ධර්ම කවදාවත් සහජාත අධිපති ප්‍රත්‍ය උපකාරයෙන් නොලබන ධර්ම නම් ඒවට කියනවා සහජාති ප්‍රත්‍ය නොලබන්නා වූ. උදාහරණයක් විදියට දැන් උපේක්ඛා සහගත චක්කු විඥාන චිත්තුප්පාදය ගත්තහම මේ උපේක්ඛා සහගත චක්කු විඥාන චිත්තුප්පාදය කිසිම කලක ඡන්දය, චිත්තය, වීරිය, වීමංස කියන මේවා යෙදෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් සිත නම් තියෙනවා ඡන්ද ආදිය නැහැ. එතකොට එතන දැන් සිත ආදී ධර්ම සහජාත අධිපති ප්‍රත්‍ය වෙන්නේ නැහැ. එතකොට චක්කු විඥාන චිත්තුප්පාදයේ කිසිම කලක සහජාත අධිපති ප්‍රත්‍යයේ උපකාරයෙන් ලබන්නේ නැහැ. අන්න එබඳු ධර්මවලට තමයි කිව්වේ සහජාත අධිපති ප්‍රත්‍ය නොලබන්නා වූ කියලා. ඊළඟට සහජාත අධිපති ප්‍රත්‍ය නොලබන අවස්ථාවෙහි වූ සහජාත අධිපති ප්‍රත්‍ය නොලබන අවස්ථාවෙහි වූ කියලා කිව්වේ දැන් සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සිත කියන්නේ ඒ සිතේ ප්‍රඥාව යෙදෙනවා, ඡන්දය යෙදෙනවා, වීරිය යෙදෙනවා, සිත තියෙනවා. එතකොට සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සිතේ අධිපති ධර්ම හතරම පරමාර්ථ වශයෙන් තියෙනවා. අපි කිව්වා මේ ධර්ම හතර තිබුණට මේ ධර්ම හතර නිතරම අධිපති වෙන්නේ නැහැ කියලා. මේ ධර්ම තියෙන චිත්තුප්පාදවල අවස්ථා දෙකක් තියෙනවා. එක අවස්ථාවක් තමයි ඒ ධර්ම හතර අධිපති මට්ටමට ප්‍රබලව හටගන්න අවස්ථාවක් තියෙනවා. අනිත් අවස්ථාව තමයි ඒ සිතේ තියෙන අධිපති ධර්ම හතර අධිපති භාවයට පත් නොවි දුර්වලව හටගන්න අවස්ථාවක් තියෙනවා. එතකොට සහජාත අධිපති ප්‍රත්‍ය නොලබන අවස්ථාව කියලා කිව්වේ අර අධිපති ධර්ම යෙදෙන සිත්වල අධිපති මට්ටමට ප්‍රබල වෙන්නේ නැතුව දුර්වලව හටගත් අවස්ථාවට තමයි සහජාත අධිපති ප්‍රත්‍ය නොලබන අවස්ථාව කියලා කිව්වේ. ඒකෙන් තේරුම් ගන්න ඕනේ මෑනියෝ අපි කිව්වනේ ද්වි හේතුක ති හේතුක ජවන චිත්තුප්පාද 52ක් ගැන. මෙන්න මේ 52 ඇතුලේ කාමාවචර ද්වි හේතුක ති හේතුක සිත් කියන කොටස ඇතැම් විටක අධිපති සහිතව හට ගන්නවා. ඇතැම් විටක අධිපති මට්ටමට ශක්තිමත් නොවිච්ච ධර්ම සමග හටගන්නේ. එතකොට අධිපති මට්ටමට ශක්තිමත් නොවිච්ච ධර්ම සමග හටගන්න අවස්ථාවට තමයි කියන්නේ අධිපති ප්‍රත්‍ය නොලබන අවස්ථාව කියලා. එදාම පැහැදිලි ස්වාමීන් මේ උපකාර කිරීම වහන්සේගේ මාර්ග සිතටම හේතු වේවා. සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. වහන්සේ කිව්වනේ දැන් මේ ඡන්ද, වීර්ය, ප්‍රඥා සිත ඔක්කොම එකට යෙදුනට ප්‍රබලව යෙදෙන්නේ එක චෛතසිකයක් විතරයි කියලා. එතකොට අනිත් චෛතසික තුන ඒවට
උපකාරයක් කිසිම කරන්නේ නැතුවද එහෙම නැත්නම් ඒව අර අනිත් අපි චෛතසික 52 අතරින් ගන්නකොට ඒවා එකම ඉපදිලා එකට නිරුද්ධ වෙලා ඒ පැත්ත බලනකොට ස්වාමීන් වහන්සේ ඒවා ඒ ඡන්දේ අධිපති වුණා කියමුකෝ. එතකොට අනිත් ධර්ම නිශා ඒවයි උපකාරයක් වෙන්නේ නැද්ද ඡන්ද චෛතසිකය අපි ප්‍රබලව ගන්නකොට? අපේ මෑනියෝ ඒකේ අදහස මෙහෙමයි. දැන් යම් කිසි දෙයක් සඳහා නායකත්වය ගන්න කීප දෙනෙක් ඉදිරිපත් වෙනවා. ඒ ඉදිරිපත් වෙච්ච කීප දෙනා අතරින් එක්කෙනෙක් තෝරගන්නවා මෙයා තමයි නායකයා කියලා. එහෙම තෝරගත්තාම අනිත් අය ඒ නායකයට අනුගතව කටයුතු කරන්න පටන් ගන්නවා. හැබැයි නායකයෝ එක්කෙනා ඉන්නේ. අන්න ඒ වගේ මේ අධිපති ධර්ම හතරෙන් එක ධර්මයක් අධිපති වූ විට අනිත් ධර්ම තුන ඔහුට අනුගත වී ක්‍රියා කරනවා. නිශ්චල වෙන්නේ ඒකට ඒකට අනුගත වෙන ක්‍රියා කරනවා නේද ස්වාමීන් වහන්සේ? ඔව්. එහෙම. ඒක තමයි මට දැනගන්න ඕන වුණේ. එහෙම සරණයි. පෙරුවන් සරණයි. පෙරුවන් සරණයි. ඉස්සෙල්ලා මේ අනුජා මහත්මිය කිව්වේ අනුජ කියන එකද දන්නේ නේද මහත්මයා? හම් සමාන හඳුනගන්නද දන්නේ? එහෙමයි. මේ ස්වාමීන් වහන්සේ අවසරයි. පෙරුවන් සරණයි. දැන් ස්වාමීන් වහන්සේ මේ දැන් ඔය අපි චේතනාවක් ගන්නවානේ තමන්ගේ අර අනසකට යටත් කරගෙන ඒ අනිච්චයිතසික හසුරන ස්වභාවයක් තියෙනවානේ. ඔව්. එතකොට ඔය මේ ඡන්දචිත්ත ඒ අධිපති ධර්මයේ යෙදෙනකොට ඒවා චේතනාවට වඩා බලවත් අනිවාර්යෙන්ම මහත්මයා ඒ කියන්නේ ඡන්ද චිත්ත විරිය වීමංශ කියන හතරට සියල්ල යටයි. ඒ කියන්නේ ඒ අවස්ථාවේ චේතනාව පවා මීට අනුගතව තමයි ඔහුගේ කෘත්‍යය සිද්ධ කරන්නේ. මේකේ ශක්තිය අභිබවන්න හැකියාවක් නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ පැහැදිලි මට තව කෙටි ප්‍රශ්නයක් අහන්න අවසරද? ඔව්. ස්වාමීන් වහන්සේ දැන් අපි පරමාර්ථ ධර්ම වලට අපි කියනවා සංකත ධර්ම කියලා කියනවා. ඔව්. ඒක සංස්කාර ධර්ම කියලා කියනවා. ඔව්. එතකොට ඒ පරමාර්ථ ධර්ම වලට ඔය වචන දෙක යෙදෙනකොට ඒ දෙකේ වෙනස මොකක්ද ස්වාමීන් වහන්සේ? ඒ දෙකේම කියන අර්ථය සමානයි මහත්මයා. ඒ කියන්නේ සංකත කියන වචනේ අදහස තමයි විශේෂයෙන්ම මේක මතක තියාගන්න ඕන පරමාර්ථ සියල්ලටම නෙවෙයි මේ වචනේ කියන්නේ නිවන හැර චිත්ත චෛතසික රූප කියන පරමාර්ථ වලට විතරයි මේ වචනේ පාවිච්චි කරන්නේ. නිවනට පාවිච්චි කරන්නේ නැහැ. මේ සංකත කියන වචනේ තේරුම තමයි පච්චයේහි සමාගන්त्वा කතාති සංකතා. ප්‍රත්‍ය නිසා උපදින ප්‍රත්‍ය නිසා පවතින ධර්මවලට තමයි සංකත ධර්ම කියලා කියන්නේ. එතකොට සබ්බේ සංඛාරා අනිච්චා කියලා කියන්නේත් මේ ප්‍රත්‍ය නිසා හටගත්ත සංස්කාර ධර්මයන්ටම තමයි එතන සංස්කාර කියලා කියන වචනේ පාවිච්චි කරන්නේ. ඒ දෙකම සමානයි. එහෙමයි ස්වාමීන් වහන්සේ බොහෝම පිංකනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. දැන් ඔබ වහන්සේ කිව්වනේ මේ අධිපතිපත්යෙන් මේ වෙන මේ ධර්ම ජවන් සිත්වල තමයි ඇති වෙන්නේ කියලා. ඔව්. එතකොට අපිට පොඩ්ඩක් උදාහරණ දෙන්න පුළුවන්ද ජීවිතේ දැන් ඡන්දචිත්ත විරිය විමර්ශය ඒකකට ඒවෙන් එක කොහොමද දැන් ජීවිතයක ජවන් අවස්ථාවල ඡන්දයක් කියනකොට මම ඉතින් හිතා ගන්න පුළුවන් මේ දානෙක් මොකක් හරි දෙයකට මේ කැමැත්තකින් කරන කියලා. හරිද? එතකොට චිත්ත විරිය විමර්ශා කියනකොට එතකොට මේ විදර්ශනා වැඩිමක් වගේ දෙයක්ද පොඩ්ඩක් පැහැදිලි කරන්න ස්වාමීන් වහන්සේ. ජවන් වෙනකොට කොහොමද කියන්නේ? මෑනියෝ ඒක එක දෙයකට පමණක් සීමා වෙලා නැහැ. විශේෂයෙන්ම මේ අධිපති ප්‍රත්‍ය කතා කරනකොට දැන් කුසල අකුසල කියන දෙපැත්තෙම තියෙනවා. දැන්
දැන් ලෝභ මූලික සිත් 8 සහ ද්වේෂ මූලික සිත් 2 කියන මේ අකුසල සිත් 10ෙත් මේ අධිපති ධර්ම වැඩ කරනවා. ඊට පස්සේ කුසල සිත් වලත් වැඩ කරනවා, විපාක සිත් වලත් වැඩ කරනවා, ක්‍රියා සිත් වලත් මේ අධිපති ධර්ම වැඩ කරනවා. එතකොට දැන් ඡන්දේ පැහැදිලි කිව්ව වීරිය චිත්තය විමර්ශ කියන එක තමයි පැහැදිලි නැත්තේ. මෙහෙමයි. දැන් වීරිය අධිපති වෙන්නේ මෙහෙමයි. යම් කිසි දුෂ්කර ක්‍රියාවක් කරනවා. දැන් අපි උදාහරණයකට කියමුකෝ ලෞතුරා බුද්ධත්වය කියන එක. ලෝකේ කෙනෙකුට පැමිණෙන්න අමාරුම දෙයක් තමයි ලෞතුරා බුද්ධත්වය කියන්නේ. එතකොට මෙන්න මේ ලෞතුරා බුද්ධත්වය කියන කාරණාව ගත්තාම හීන විරියා බහූජනා දුර්වල වීරියක් ඇති සත්වයෝ පසුබසිනවා. චින්තේ තුම්පින සක්කොන්ති. මම ලෞතුරා බුද්ධත්වයට පත් වෙන්න ඕන කියලා හිතන්නත් බයයි. නමුත් විරිය අධිකෝපන වීරිය අධික පුද්ගලයා එහෙම නෙවෙයි. අතීතයේ යම් කිසි කෙනෙක් බුද්ධත්වයට පත් වුණා නම් ඒ බුද්ධත්වයට පත් වෙච්ච හැම අයම මිනිස්සු වෙලා ටිකෙන් ටික තමන්ගේ සිත දියුණු කළා තමයි බුද්ධත්වයට පත් උනේ. මමත් මිනිස්සෙක්. ඒ නිසා මටත් දැඩි වීරියෙන් කටයුතු කරොත් මේ ලෞතුරා බුද්ධත්වයේ කියන එක පත් වෙන්න බැරි දෙයක් නෙවෙයි. ඒ නිසා මමත් අද දින පටන් බලවත් වූ වීරිය සහිතව දාන ආදී පාරමී සම්පාදනය කිරීමෙහි යෙදෙන්නෙමි කියලා වීරිය අධික බව හින්දා හිත නැමෙන ඔය දෙසට. එතකොට උන්වහන්සේ සම්පාදනය කරන දාන ආදී පාරමී කුසල් වලට මේ වීරිය කියන එක තමයි අධිපති උනේ. හිතත් එහෙමයි, ප්‍රඥාවත් එහෙමයි. දැන් ප්‍රඥාව ගත්තාම දුර්වල ප්‍රඥාවක් තියෙන කෙනා දුෂ්කර කටයුත්තක් තමන්ගේ පිටට වැටුනහම හීන පඤ්ඤා බහුජනා තං කම්මං අන්තම්පින පස්සන්ති ආදිම්පින පස්සන්ති. දුර්වල ප්‍රඥාවක් තියෙන කෙනාට යම්කිසි කටයුත්තක් කරන්න යෙදුනහම මේ කටයුත්ත කොහොමද පටන් ගන්න ඕන කියලා තේරෙන්නේ නැහැ යාට. මේ කටයුත්ත කොහොමද අවසන් කරගන්න ඕන කියලා තේරෙන්නේත් නැහැ යාට. මේ කටයුත්ත කරගෙන යනකොට එන්න පුළුවන් බාධක ධර්ම තේරෙන්නේත් නැහැ යාට. ඒ නිසා ඔහුගේ හිත නැමෙන්නේ නැහැ දුෂ්කර දේවල් කරන්න. නමුත් තියුණු ඥාණය තියෙන කෙනා මොනතරම් දුෂ්කර දෙයක් වුණත් ඒක පටන් ගන්න ඕන මෙන්න මෙතනින්. මේ දුෂ්කර දේ අවසන් කරන්න ඕන මෙන්න මෙතනින්. මේ දේ කරගෙන යනකොට පැමිණෙන්නේ මෙන්න මේ බාධක ටික. මේ බාධක ටික ඉවත් කරන්න මම කටයුතු කරන්න ඕන මෙහෙමයි. ආදී වශයෙන් ඒ කෘත්‍ය හාත්පස අවබෝධ කරගෙන ඔහු තුල තියෙන ප්‍රඥාව අධිපති කරගෙන ප්‍රඥාවේ පිහිට කරගෙන මහන්තම් පිතං කම්මං සිද්ධං කරෝති. මහත් වූ කර්මය පවා දවසක සිද්ධියටපත් කරගන්නවා. එතකොට ඔහු ඒ කටයුත්ත සිද්ධ කරනකොට ඔහුගේ సంతානය තුල උපදින සිත්වලට ප්‍රඥාව තමයි අධිපති වෙන්නේ. ඒ වගේම තමයි සිත කියන එකත්. දුර්වල හිතක් තියෙන කෙනා දුෂ්කර වූ දේවල් චින්තේ තුම්පින සක්කෝති. හිතන්නේවත් නෑ මම මේ දේ කොහොම හරි කරන්න ඕන කියලා. හැබැයි එහෙම නෙමෙයි ප්‍රබල හිතක් තියෙන කෙනා හිත ඇතිනම් පත කුඩාද කියන්නේ. මම බලවත් වූ හිතක් ඇති කරගෙන කටයුතු කරුවොත් මේ කෘත්‍ය මොනතරම් දුෂ්කර වුණත් මට අවසන් කරන්න පුළුවන් ආදී වශයෙන් කල්පනා කරලා එයාගේ බලවත් වූ හිත මත පිහිටලා ඒ හිත නිස්සය කරගෙන ඒ කටයුත්ත අවසන් කරනවා. එතකොට ඒ කටයුත්ත කිරීම වශයෙන් ඔහුගේ సంతානය තුල උපදින චිත්ත චෛතසික චිත්තජ රූපවලට මේ සිත කියන ධර්මය තමයි අධිපති වෙන්නේ. ඒ විදිහට තමයි ඒව ප්‍රායෝගික ජීවිතය තුල යෙදෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ පැහැදිලි. එතකොට ඔක අකුසලයකට කොහොමද විමර්ශා යෙදෙන්නේ එතන කියලා පොඩ්ඩක් කියන්නද? මෑනියෝ විමර්ශාව කියන එක අකුසලයට අදාළ නැහැ. අකුසලයට අදාළ වෙන්නේ ඡන්දය, චිත්තය, වීරිය කියන ධර්ම තුන පමණයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක පැහැදිලි. එතකොට දැන් ඕවා මේ ওই විදියට වැඩ කරනකොට ජවන් සිත්වල ඉබේම ඕකේ හැබැයි මේ අර මේ ජවන් සිත්වලට කියන්නේ දැන් ඔහොම අරමුණ අරගෙන යනකොට ජවන් සිත්වල ඉබේම ඕක තමයි අධිපති වෙන්නේ නේද? ජවන් සිත්වල මේ ධර්ම තමයි අධිපති වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ කොහොමද? තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. යොදතනස මේ අද ප්‍රශ්න අර සාකච්ඡාවේදී මේ අර සංකාරික සහ අසංකාරික යන එතන ගැටලු වලදී දැන් මට දිවිච දෙයක් තමයි සන්නස අර ආඳුර කියෝනේ අර ආත්මයෙන් අර අපි හිතලා කරද්දී ඒක සසංකාරික වෙනවා කියලා කියන්නේ බාහිර දෙයක් නැහැ. ඔව්. අපි දැන් උදාහරණයකට අපි හිතමුකෝ දැන් මම මේ පාරේ යනවා පළවෙනිදී පින්න ස්වාමීන් වහන්සේනවා පින්නපාතේ වටිනවා. ඔව්. මම ඊට දැක්කා මට හිත පහළ වෙන්නේ අටන්දාලා අයියෝ කැමරේ තිබ්බනට දෙන්න තිබ්බනේ කියලා මට මොරේ ඒ පළවෙනි අවස්ථාව මිස් වෙනවා. ආයි තව ටිකක් ඉස්සරහට යද්දී ආයි අන්න හම් වෙන ස්වාමීන් වහන්සේ එනවා. ඊපස්සේ මම ඊටසේ දානේ පූජා කරනවා වගේ තිබ්බ කැම ටික. ඔව්. ඒකත් අසංකාරිකයි අසංකාරිකද දෙනවා. දැන් පස්සේ ස්වාමින් වහන්සේ මුණ ගැහුණාම අර කලින් වගේ සිත පසුබැසෙන්නේ නැතුව ස්වභාවයෙන්ම හට ගන්නවා. මම මේ දාන ටික ස්වාමීන් වහන්සේට පූජා කරනවා. එහෙම වුණොත් ඒක අසංකාරික හිතක්. ඔක්කොම දැන් කලින් පළවෙනි සායනාංශයේ මගේ හැරුණා. එතකොට අපි එයා මට හිතන්නේ අපි හිතන්න පුළුවන් අපිට ආය සායනාංශේ නමක් හම්බෙන්නේ නැති වෙයිද කියලා අපි දන්නේ නැහැ නේ ඊළඟටත් හම්බෙයිද කියලා. ඔව්. එතකොට හරියට පසුබැස්ම සිද්ධ වුණා කියන්නේ සංකාර. නමුත් ඒක දෙවෙනි එකට අදාළ නැහැ. පළවෙනි ස්වාමීන් වහන්සේ මුණ ගැහුණා. ඒ වෙලාවේ තමන්ගේ සිත පසුබැස්සා. ඒක එතනින් ඉවරයි. ඊළඟ ස්වාමීන් වහන්සේ හම්බ වෙනකොට මේක අදාළ නැහැ. ඊළඟ ස්වාමීන් වහන්සේ හම්බ වෙනකොට ස්වභාවයෙන් ඇතිවිය හැකි සිත. එහෙම ස්වභාවයෙන් ඇති වුණොත් ඒක අසංකාරික හිතක්. ඔතනදී මේ හඳුනන ධර්ම සාකච්ඡාවේදී කිව්වම සසංකාරික වෙන විදිහ මට පොඩ්ඩක් එතන තේරුන්නේ. අර අපි කියන්නේ බාහිර කරපෑමකින් තොරව සසංකාරික වෙන විදිහ. ඒක මහත්මයා ඒ పూర్ව ප්‍රයෝගය කියන එක ආධ්‍යාත්මික සහ බාහිර කියන දෙකට කැඩෙනවා. දැන් තමන්ගේ පසුබසින සිත තමන්ටම දිරිමත් කරගන්න පුළුවන්. කරුණු කාරණා සලකලා. එතකොට තමන්ගේ පසුබසින ලද සිත තමන්ම දිරිමත් කර ගැනීම වශයෙන් යොදන උත්සාහයට කියනවා పూర్ව ප්‍රයෝගය කියලා. ඒක ආධ්‍යාත්මිකයි. ඒ නිසා හටගන්න සිතත් සසංකාරිකයි. හරිද? ඒකට සන්නහත් මේ කාරණේ තවසනස් මේ අර කලින් හපස්සේ කිව්වා දැන් අර සම්මා සම්බුද්ධත්වයටපත් වෙන්නද දැඩි වීර්යයක් කරන මම කොහොම හරි මෙතෙන්ට එනවා කියන තුනේදී අර හිත ශක්තිමත් භාවය කිව්වා. ඒතර දැන් අපි හිමිතුන තව කෙනෙක්ට දෙන්නවා මට මේ සම්මා සම්බුද්ධත්වයටපත් වෙන්න තරම් නම් මට වීර්යයක් උදන්න බැහැ. මට මොකද රහත් වෙන්න වීර්යය වඩනවා කියලා. ඔව්. ඒතර සයින්වන්සේ අර එතනදී ආන්දර කියන්නේ අර සිතේ ප්‍රබලභාවය කියන්නේ සිතේ ශක්තිමත්භාවය දුර්වලභාවය කියලා. ඔව්. එතන සිතේ ශක්තිමත්භාවය හා දුර්වලභාවය කියන්නේ එක්ක මට ඒක හිතා ගන්න බැහැ. දුර්වල ශක්තිමත් කියන්නේ මොකක්ද කියලා ඉතින් අර්ථවත් වෙන්නේ. ඒකෙන් අර්ථවත් වෙන්නේ මහත්මයා මේ චිත්ත චෛතසිකවල මට්ටම් තියෙනවා. ඒ කියන්නේ දැන් සමහර සිතකින් දැන් උදාහරණයක් විදියට මම මේ බණ කියන ගමන් මට නිදිමතක් හැදුනොත් මං මේ මට්ටමින් ඉන්නවද එහෙම නැත්නම් නිදි කිරා වැටෙනවද? නිදි කිරා වැටෙනවා. එතකොට නිදි කිරා වැටෙනවා කියන එකෙන් අදහස් කරන්නේ මගේ සිතේ දුර්වලකම. දැන් එහෙම නැතුව හොඳට ජව සම්පන්නව ඉන්නව නම් ඒ අවස්ථාවේ සිත ප්‍රබලයි. ඒ වගේ මේ සිත්වල එක් එක මට්ටම් තියෙනවා. එතකොට ඒ මට්ටම අනුව තමයි සමහර ඒ කියන්නේ යම් ප්‍රබල මට්ටමකට ආවහම තමයි අධිපති කියලා කියන්නේ. දුර්වල මට්ටමින් හට ගන්නකොට ඒකට අධිපති කියලා කියන්නේ නැහැ. ලෞතුරා බුද්ධත්වයේ ගත්තේ මම උදාහරණයකට විතරයි. ඒක විතරක් නෙවෙයි අධිපති වෙන්නේ. සාමාන්‍ය දාන ආදී කුසල කර්ම කරනකොටත් අධිපති යෙදෙනවා. මම ඒක උදාහරණයකට විතරයි ගත්තේ. දැන් මහත්මයා මම මේ ජීවිතේ කොහොම හරි රහත් වෙන්න ඕන කියලා අදිෂ්ඨාන කරගෙන කටයුතු කෙරුවොත් ඒ සිතේ යෙදෙන වීරියත් අධිපතිම තමයි. රහත් වෙන්න බැරි වුණත් කමන්නේ පුළුවන් නම් මහාන වෙන්න. ඒ කියන්නේ දැන් එතන ඒ කියන්නේ අකුසල් ඒ කියන්නේ අර කෙලෙස් වහින්ද අකුසල් වල බලපෑමක් විතර රුජුව බලපෑමක් දෙකින නම් මේ දැන් හිතනවට හිතන විදිහට ඒ වගේ දේවල් හඳුනන්නේ වෙන්නේ. කෙලෙස් වල බලපෑම නිසා අධිපති වෙන්නත් පුළුවන්. දැන් කුසල පැත්තට ආවොත් කෙලෙස් වල බලපෑමක් නැහැ. තොරවල බහුලෝදෙන් අපි සීලයක් රකින්නවා නම් දැන් අපිට ප්‍රතිපත්තිය පොඩ්ඩක්
දැන් දානෙටත් වඩා ප්‍රතිපත්තිය මම හිතන්නේ අමාරු වෙන්නේ සාමාන්‍යයෙන් රකින්න සීලයක් රකින්නවා කියන එක වැඩි වෙහසක් පීඩයක් වඩන්න බෑනේ. ඒකට දැන් ගොඩක් ඒක මහත්මය පුද්ගල ප්‍රතිපදයි. දැන් මහා බෝධිසත්වයන් වහන්සේ කෙනෙකුට එහෙමනම් සීලය නැතුව ඉන්න එක තමයි අමාරු. ඒක පුද්ගල ප්‍රතිපදයි. කෙලෙස් බහුල සිතට තමයි ඒක අමාරු වෙන්නේ. කෙලෙස් අඩු සසරේ හුරුව තියෙන කෙනාට ඒක බොහොම සුළු දෙයක්. ඒක නිසා තමයි බෝසතාණන් වහන්සේලාට එහෙම දැන් මහා රාජ්‍ය පිටින් දන් දුන්නත් උන්වහන්සේලාගේ හිත සතුටු වෙන්නේ නැහැ. තමන්ගේ ඇහැක් ගලවලා දන් දුන්නොත්, තමන්ගේ ලේ ටික දන් දුන්නොත් අන්න ඒ වෙලාවට තමයි උන්වහන්සේලාට සතුටක් ඇති වෙන්නේ. ඒ වගේ පුද්ගල ප්‍රතිබද්ධයි ඒක. එතකොට මම දැන් ගොඩක් වෙලාවට දැන් ඔය මැරෙද්දි දැන් සමහර මම අහලා දිනවා සැරියොත් සම්පූර්ණ මේ අර මේ සැරියොත් මේ රහතන් වහන්සේ අර මේ පුද්ගලයෙක් කොහොමද මට හරියට මතක නැහැ මැරෙන්න යද්දි අර මේක මගේ ඉස්සරහා මෙයා මැරුණොත් මෙයා නිරේට යන්න වෙලා ඉද්දි කොහොම හරි මතක් කරලා බ්‍රහ්ම ලෝකෙටම එයා කුලිසන්දී චිත්තය හදලානේ පවුම කරපු ඒ මිනිස්සෙක්නේ. ඒ කියන්නේ එතනදී දැන් අපේ මරණයේදී එයා කොච්චර පව් කරත් එයා මානසික මට්ටමින් ගොඩක් ශක්තිමත් වුණොත් එයා කුසලයක් ඇති කරගෙන මානසික මට්ටමින් ශක්තිමත් වුණොත් එයාට ඒ අනිවාර්යෙන් සුගතියකට යන්න පුළුවන් මොකක් තියෙන කෙතරම් පව් කරත්. කෙතරම් කියන වචනය කියන්න බෑ. පංච ආනන්තරීය කර්ම කළා තිබුණොත් බුදුවරුන්ගේ සිවුරේ එල්ලිලා හිටියත් මිදෙන්න බෑ. පංච ආනන්තරීය කර්ම සහ නියත මිත්‍යා දෘෂ්ටාදිය නැතුව සාමාන්‍ය කුසල් කරොත් පස්සේ මරණාසන්න අවස්ථාවකදී කුසල් කළා සුගතියට යෑමේ ඉඩකඩ තියෙනවා. හරි අන්තිම ප්‍රශ්න හඳුරන්නේ මේ හඳුර රහත් වෙන්න බැරුණත් මහාන වෙන්න හරි උත්සාහ කරන්න කිව්ව එකේ අර්ථය මොකද හඳුරන්නේ? ඒ කියන්නේ රහත් වෙන එක ටිකක් එහා තියෙන එකක්නේ. දැන් මහාන වෙනවා කියන්නේ ටිකක් මෙහා තියෙන එකක්නේ. ඒ අදහසකින් තමයි කිව්වේ. ඒ කියන්නේ පොඩි තැන ඉඳලා පටන් අරගෙන ඉදිරියට යන්න කියන අදහසින් තමයි කිව්වේ. ඒ කියන්නේ ඒකත් අමාරුයි. ඒ කියන්නේ කට්ටිය හිතනවා මහාන වෙන එක ලේසියි කියලා. නමුත් ඒකත් සාමාන්‍ය කෙලෙස් සහිත සිත්වලට ලොකු අමාරු දෙයක්. එහෙම දෙයක් වුණත් ලොකු චිත්ත ශක්තියක් නැතුව කරන්න දුෂ්කරයි. දැන් මහත්මයා කොහොම හරි ඒ මට්ටමට මනස ගෙනාවොත් මම මුලින් මහාන වෙන්න ඕන කියලා මහත්මයාගේ సంతානය තුල අධිපති ධර්ම දියුණු වෙනවා කියන අදහසින් තමයි ඒක කිව්වේ. එහෙමයි සන්නත් ගොඩක් පින් හඳුරන්නේ හඳුරනට මේ ආත්මාවේ රහත් වෙලා ලැබෙනවා නම් හඳුරන්න ලැබේවා කියලා මම ආශිර්වාද කරනවා හඳුරන්න. තෙරුවන් සරණයි. අවසරයි අපේ හඳුරන්නේ. තෙරුවන් සරණයි. දැන් අපි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ඉගෙන ගන්නකොට ඉද්ධිපාද සතරක් ගැන සඳහන් වෙනවා. ඔව්. එතකොට ඉද්ධිපාද සතර ප්‍රයෝගණේ හඳුරන්ගේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පොතේ තියෙන හැටියට අර මුලින් අභිඥා පරිඥා පහන සච්ච කිරියා භාවනා කියන ඉර්ධි පහඩක් ඊට පස්සේ සියලුම ඥාන මාර්ගඵල අරහත්ත්වයට දක්වා ඒ සියල්ලම ලබන්න ඉද්ධිපාද හැටියට වැඩ කරනවා. ඔව්. එතකොට ඒ අවස්ථාවේදී ඉද්ධිපාදේ කියන්නේ ඇත්තටම සහජාතාධිපති හෝ ආරම්භනාධිපති විදිහට වැඩ කරන මේ සහජාතාධිපති හැටියට වැඩ කරන ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන චෛතසික හතර නේද කියන එක තමයි මට ඔබ වහන්සේගෙන් පැහැදිලි කරගන්න. හරියටම හරි මහත්මයා. සාමාන්‍යයෙන් මහග්ගත ලෝකෝත්තර සිත්වල හැම වෙලාවෙම අධිපති ධර්මයක් යෙදෙනවා. මහග්ගත කුසල සහ ක්‍රියාසිත, ලෝකෝත්තර කුසල සහ විපාක සිත් කියන මේ සිත් කොටස යම්කිසි ධර්මයක අධිපති බලය ලැබුණේ නැතොත් පහළ වෙන්නේ නැහැ. සෑම මහත්ගත සිතක්ම සෑම ලෝකෝත්තර සිතක්ම හටගන්නේ ඡන්ද චිත්ත විරිය වීමංස කියන සතර අතුරෙන් එක්තරා අධිපතියක ශක්තිය ලැබුණොත් පමණයි. බොහොම පිං ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට නමස්කාරයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සම්බන්ධ කිටි පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. තෙරුවන් සරණයි. චිත්ත වීතියක ජවන් කුකේ කරනකොට ස්ථිත 29ක් තමයි සඳහන් කරලා තියෙන තැනක මට සඳහන් දැනගන්න ලැබුණේ. ඒතකොට මේ අවස්ථාවේ අපි 55ක් ගැන සඳහන් වෙනවා ජවන සිත් කියලා සම්පූර්ණ දෙකට වෙනසක් තියෙන්නේ. වෙනස මහත්මයාට මුණ ගැහිලා ඇත්තේ කාම ජවන් කියලා සිත් 29ක් තියෙනවා. ඒ කාම ජවන් සිත් 29 ගැන පමණක් කතා කරන තැනකදී වෙන්නේ නැති ඒ කාම මේ 29 කියලා සඳහන් වෙලා ඇත්තේ. ඒ කියන්නේ ජවන් සිත් සියල්ලම 55ක් තියෙනවා. මේ 55
කාම ජවන් සහ අර්පණා ජවන් කියලා කොටස් දෙකකට බෙදෙනවා. එතෙන්දී අකුසල සිත් 12යි, මහා කුසල සිත් 8යි, මහා ක්‍රියා සිත් 8යි, සෝමනස සහගත හසිතුප්පාද සිතයි කියන මේ සිත් 29ට කියනවා කාම ජවන් කියලා. ඊළඟට මහග්ගත කුසල් සිත් 9යි, මහග්ගත ක්‍රියා සිත් 9යි, ලෝකෝත්තර සිත් 8යි කියන සිත් 26ට කියනවා අර්පණා ජවන් කියලා. දැන් උදාහරණයක් විදියට චක්කු ద్వාර වීති වගේ කතා කරන අවස්ථාවලදී එතෙන්දී හටගන්නේ ජවන කෘත්‍යයෙන් කාම ජවන් 29න් එකක් විතරයි. දැන් ඒ වගේ තැනකදී සමහර විට කාම ජවන් 29 කියලා ඒක පමණක් සඳහන් වෙලා තියෙන්න පුළුවන්. තෙරුවන් සරණයි පැහැදිලි තාම පැහැදිලි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි අපේ චක්කු විඥාන සිතට අධිපතිපත්‍ය නැති නිසා කොහොමද ඒක වැඩ කරන්නේ කියන පොඩි ප්‍රශ්නයක් ආවා. ඒක මම දැන් වගේ තේරුම ගන්න නැති නේද? මෑනියෝ මේ දැන් සමහර ධර්ම තියෙනවා ඒ ධර්ම හටගන්න සියලුම ප්‍රත්‍යයන්ගේ උපකාරය අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ ධර්මයට අදාළ ප්‍රත්‍ය ටික විතරක් තිබුණහම ඒ ධර්මය පහළ වෙනවා. දැන් උදාහරණයක් විදියට දැන් අපි යම්කිසි රෝගයක් ගත්තාම ඒ රෝගේ සුවපත් කරන්න අදාළ බෙහෙත් ටික ගත්තාම ඒ රෝගේ සුවපත් වෙනවා. අන්න ඒ වගේ ප්‍රත්‍ය නිසා හටගන්න ධර්ම සමූහය අතරේ ඒ ධර්ම හට ගැනීමට අදාළ ප්‍රත්‍ය ටිකක් තියෙනවා. ඒ කියන්නේ සියලුම ප්‍රත්‍යවල උපකාරය නැහැ. එතෙන්දී මේ චක්කු විඥාන චිත්තුප්පාදය ගත්තාම එය හට ගැනීමට, එය පැවතීමට මේ සහජාත අධිපති ප්‍රත්‍යයේ හෝ ආරම්මන අධිපති ප්‍රත්‍යයේ කියන උපකාරය අවශ්‍ය නැහැ. ඒ චක්කු විඥාන චිත්තුප්පාදය ඇති වෙන්නේ ඇසේ රූපාරම්මණය ගැටීම නිසා. එතකොට ස්වාමීන් එතනින් අති ලොකු පිනක් ඇති වෙන එකක් වෙන්නේ නැද්ද? එතකොට අධිපති ප්‍රත්‍ය නැති නිසා. මෑනියෝ ඒ කුසල් අකුසල් ආදී ඇති වෙන්නේ දැන් ආරම්මණයක් අපේ ద్వාරයක ගැටුණයින් පස්සේ සිත් ඇති වෙන පිළිවෙලක් තියෙනවනේ. ඒ පිළිවෙල ගත්තාම දැන් චක්කු ద్వාර දැන් අපේ ඇස කියන එකේ ආරම්මණයක් ගැටුණාම භවංග චලන, භවංග උපච්ඡේද, පංචද්වාර ආවජ්ජන, චක්කු විඥාන, සම්පටිච්ඡන, සම්තීරණ, වොත්තපන, ජවන, තදාරම්මන, ඊට පස්සේ නැවත භවංග. දැන් මේ සිත් පිළිවෙල අතරින් වොත්තපන සිතෙන් මෙහා පැත්තේ ඒ කියන්නේ පංචද්වාර ආවජ්ජන, චක්කු විඥාන, සම්පටිච්ඡන, සම්තීරණ, වොත්තපන දක්වා මේ සිත් එකකවත් අධිපති ප්‍රත්‍යය දෙන්නේ නැහැ. ඒවා විපාක සිත් සහ ක්‍රියා සිත්. ඊළඟට ජවන කෘත්‍යයෙන් හටගන්න සිත්. දැන් අපි හිතමු ලස්සන රූපයක් දකිනවා. දැන් අපි කෙනෙකුනා ගරු කරන රූපයක් දකිනවා. ඒ රූපය දකිනකොට ඒ රූපය ආස්වාද සහිත රූපයක් නම් එහි ලෝභ සහගත චිත්තුප්පාදය ඇති වෙනවා. මෙන්න මේ ලෝභ සහගත චිත්තුප්පාදය ඇති වෙනකොට මෙන්න මේ සිතේ තමයි අධිපති ප්‍රත්‍ය පටන් ගන්නෙ. වොත්තපන සිතෙන් පස්සේ පළවෙනි ජවන් සිතේ පටන් 7 වෙනි ජවන් සිත දක්වා මේ ජවන අතරේ තමයි සහජාත අධිපති ප්‍රත්‍ය සහ ආරම්මන අධිපති ප්‍රත්‍ය කියන දෙකම වැඩ කරන්නේ. පැහැදිලි සමිනෝත මට ඒක පැහැදිලි. හැබැයි දැන් ආරම්මණය කොහොමද වොත්තපනයට අතිෂ්ඨාරම්මණය එතෙන්ට යනකම් අධිපති ප්‍රත්‍ය නැතුව වොත්තපන අවස්ථාවේ තමයි ජවන් ශක්තිමත් වෙන්නේ. ඔව්. එහෙම හරි මෑනියෝ අහන එක මට තේරුනේ මොකද? මෑනියෝ අහන එක මට දැන් පැහැදිලි. මෑනියෝ ගරු කළ යුතු අරමුණු ගරු කොට අරමුණු කළ හැකි සිත් කොටසකුත් තියෙනවා. ගරු කොට අරමුණු කළ නොහැකි සිත් කොටසකුත් තියෙනවා. එතකොට දැන් රූපාදී අරමුණක් ගත්තයින් පස්සේ
ඒව ගරු කොට අරමුණු කිරීමේ හැකියාව තියෙන්නේ ලෝභ චිත්තුප්පාදටට පමණයි. දැන් සාමාන්‍යයෙන් කුසල අකුසල නැතුව රූපාදී ආස්වාදනීය අරමුණක් අරමුණු කිරීමේ හැකියාව තියෙන ගරු කොට අරමුණු කිරීමේ හැකියාව තියෙන්නේ ලෝභ චිත්තුප්පාදටට විතරයි. දැන් කුසල ධර්ම හෝ නිවන මාර්ගඵල ධර්මයන් ගරු කොට අරමුණු කිරීමේ හැකියාව තියෙන්නේ කුසල සිත්වලට සහ ක්‍රියා සිත්වලට සහ ලෝකෝත්තර සිත්වලට පමණයි. දැන් චක්කු විඥාන සිත කියන එක ගත්තාම මොනතරම් ඉෂ්ට අරමුණක් වෙන නමුත් මේ චක්කු විඥාන සිතට හැකියාවක් නැහැ මේ ධර්මය ගරු කොට අරමුණු කරන්න. අන්න ඒ නිසා මේ චක්කු විඥාන චිත්තුප්පාදයට ආරම්මන අධිපති ප්‍රත්‍යශක්තිය ලැබෙන්නේ නැහැ. ආරම්මන ප්‍රත්‍යශක්තිය පමණයි ලැබෙන්නේ. පැහැදිලි ස්වාමීන් එතකොට බුදුහාමුදුරුවෝ දැක්කොත් ඒ ආරම්භණය අපිට ගරු කර ඒ කියන්නේ ඒකෙන් ඇතිවන ජවනය සුට්ටික කොහොමද ගරු කර ගරු ඒක මේ ඒකට ඒ අධිපති ප්‍රත්‍ය ලැබෙන්නේ කොයි ආකාරයෙන්? අධිපති ප්‍රත්‍ය ලැබෙනව කියන්නේ මෑනියෝ සාමාන්‍ය සිත්වලට වඩා ටිකක් ශක්තිමත්ව හට ගන්නව කියන අවස්ථාවකින් තමයි ප්‍රායෝගිකව තේරුම් ගන්නට වෙන්නේ. ඒ කියන්නේ ඒක ඇත්තටම වචන වලින් විස්තර කරන්න අමාරුයි. ඒ කියන්නේ ඒක අපි ප්‍රායෝගිකව හිතුවොත් දැන් සමහර අවස්ථාවලදී දැන් අපි වෙහෙසටපත් වෙලා වගේ ඉන්න අවස්ථාවකදී අපි ධර්ම දේශනාවකට ඇහුම්කන් දෙනවා. ඒ වෙලාවෙත් අපි තුල කුසාසිතක් තමයි ඇති වෙන්නේ. නමුත් සමහර වෙලාවට හිත ටිකක් දුර්වලයි. ඒ කියන දේවල් උකහා ගන්න ටිකක් දුෂ්කරයි. නමුත් දැන් සමහර වෙලාවට උතුසප්පාය සහ බාහිර පසුබිම එහෙම හොඳ පරිසරයේ නිවිච්ච තමන්ගේ ශරීරයේ ශක්තිමත් පවතින අවස්ථාවක ධර්ම දේශනාවකට ඇහුම්කන් දෙනවා. දැන් ඒ වගේ අවස්ථාවල ඇතිවෙන සිත් දෙකේ වෙනස වචන වලින් පැහැදිලි කරන්න අමාරුයි. නමුත් තමන් ටිකක් ඒ කියන්නේ අවධානයෙන් හිටියොත් වෙනසක් තේරුම් ගන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි අධිපති සහිතව ජවන චිත්තය හට ගන්නකොට ඒක ටිකක් අධිපති නැති සිතට වඩා යම් ශක්තියක් සහිතව තමයි ඇති වෙන්නේ. ඒක මෙහෙමයි කියලා වචන වලින් විස්තර කරන්න තරම් මට ටිකක් හැකියාවක් නැහැ. තෙරුවන් සරණයි කාමනාච පැහැදිලි. තෙරුවන් සන්නයි. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු සාදු සාදු සාදු